එහෙනම් අපි ධර්ම දේශනාවේ දෙවෙනි කොටස පටන් ගන්න සාදුකාරයක් දෙන්නේ. නැවත වතාවක් සාදුකාරයක් දෙන්නේ. තුන්වෙනි වතාවටත් ශබ්ද නගා සාදුකාරයක් දෙන්න. හොඳයි. එහෙමනම් දැන් අපි මේ දෙවෙනි කොටසේ කෙලින්ම පැහැදිලි කරනවා කොහොමද මේ අපේ අද ගාථා රත්නේ කියපු සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය කියන ඒ ගාථා රත්නේ පැහැදිලි වෙන්න අවශ්‍ය වන පරිබාහිර කරුණුත් එක්ක අපි පැහැදිලි කරන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට දැන් මීට කලින් අපේ ධර්ම දේශනාවල් වල අපි උගා ගැඹුරට නැත්තම් සවිස්තරාත්මකව කියලා දීලා ඇති නාම රූප ඊට පස්සේ සිතක් හට ගන්නකොට හට ගන්නා වූ සිතිවිලි වර්ග මොනවද? ඒවායේ කාර්යයන් ගැඹුරින් එක 10-12 වතාවක් කියලා තියෙනවා. ඒ නිසා අද දවසේ ධර්මදේශනේ අපි ඊට වඩා එහාට යන්න බලාපොරොත්තු වෙන නිසා ඒ ගැඹුරු ධර්ම කරුණු 4-5 වතාවක් කියන්නේ නැහැ. අපි ඒක එකපාරටම යම්කිසි ගැඹුරු ධර්ම කරුණකට පනින්න බැරි නිසා අපි අනුපිළිවෙලින් දේශනා කරගෙන යනවා. ඒ නිසා එක කරුණක් කියන්නේ එක වතාවයි උපරිම දෙවතාවක්. ඒ නිසා මේ පින්නතුන් උනන්දුවෙන් අහගෙන ඉන්නට ඕනේ. ඒ වගේම තමයි මේ කියන ධර්ම කරුණු වල පරමාර්ථ ධර්මයන්ගේ යම් අපැහැදිලිකමක් ආවොත් එහෙම මේ පින්නතුන් මීට පෙර අපි විසින් සිදු කරපු සම්බුද්ධ දේශනාවන් අහලා පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. හරි. එතකොට දැන් මේ පින්නතුන්ගේ පරමාර්ථය වෙන්න ඕන මොකක්ද? ඊතා ඉක්මනින් මේ භවයේදීම ධම්මස පහල කර ගැනීම නැත්තම් උතුම් වූ සෝතාපන්න ඵලයටපත් වීම තමයි මේ පින්නතුන්ගේ අරමුණ වෙන්න ඕන. එකම අරමුණ වෙන්න ඕන ඕක. සතරපා භූමි ඉක්මුවා කියලා කියන්නේ ආයි බය වෙන්න දෙයක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ වර්ණනා කරා සක්විති රජකමටත් වඩා ශක්‍ර දේවේන්ද්‍ර රජකමටත් වඩා මහා බ්‍රහ්මයාටත් වඩා ඉහළයි. මොකද අපි සතරපා භූමි ඉක්මුවා කියලා කියන්නේ අපි ආපහු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් සංසාරේ අපි රස්සිය දෙවි යන කෙනෙක් නෙවෙයි. එතකොට මේ පින්නතුන් අහලා තිනවද නැත්නම් මේ පින්නතුන් අපි ගනිමු දැන් මෙච්චර ධර්මදේශනා අහලා දැන් අපේ සම්බුද්ධ දේශනාවන් කීපයක් 10ක් විතර මේ පින්නතුන් හොද්දටම අහලා තියෙනවා. ඒ අහලත් මේ පින්නතුන්ට තවමත් ධර්මාවබෝධය ලැබිලා නැත්තම් ඇයි ලැබිලා නැත්තේ? ධම්මස පහළ වෙලා නැත්තම් ඇයි පහළ වෙලා නැත්තේ? ඒ කියපු කරුණු වල අඩුපාඩුවක්ද නැත්තම් මේ පින්නතුන්ගේ අඩුපාඩුවක්ද කියලා බලන්න. කියපු කරුණු වල අඩුපාඩුවක් නෙවෙයි. ඔච්චර ගැඹුරටත් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ සෝතාපන්න අවස්ථාවට එනකොට සක්කාය දිට්ඨිය නැති කරගන්න මේ කියපු තරම් ගැඹුරුම කරුණුත් ඇත්තටම කිව්වොත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි විසින් දේශනා කරන ලද ධර්ම කරුණු ප්‍රමාණවත් ඒ ධම්මස මේ පින්නතුන්ට පැහැදිලි කරගන්න. එහෙම තිබිද්දි ධම්මස පැහැදිලි කරගන්න බැරි වුණේ මෙන්න මේ හේතුව නිසා. දැන් පළවෙනිම දේ තමයි මේ ධර්මදේශනයකට සවන් දෙනකොට මේ පින්නතුන් හිතන්න එපා පළවෙනි වතාවෙන්ම මේ කියන ධර්ම කරුණු වැටහිවි කියලා. කිසි කෙනෙකුට එහෙම වැටහෙන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් එකම ධර්ම දේශනාව 4-5 වතාවක් හෝ ඊටත් වඩා වැඩිපුර ශ්‍රවණය කරොත් තමයි ක්‍රමක්‍රමයෙන් ධර්මාවබෝධය එන්න ගන්න. මේ කියන්නේ මොනවද කියලා වැටෙන්නේ එතකොට. නැත්තම් මුලින්ම තේරෙන්නේ නැහැ. ඒ වගේමයි මුල්ම වතාවේ ධර්ම දේශනයක් අහලා මේ ධර්ම දේශනේ නම් අපිට තේරෙන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ. මොනවා හරි කුසලයක් කරගෙන ඉන්න එක තමයි තියෙන්නේ කියලා දුර්මුඛ වෙන්න හිම එපා. හේතුව තමන්ගේ හිත හරහා මායя බොහොම දේශියෙන් ඉන්න පුළුවන්. තමන් ඒකට ඉඩ දෙන්න එපා. මොකද එක වතාවක් අහලා වැටුන්නේ නැතොත් තමන් ගැන හිතන්න මොකද මට වැටෙන්නේ නැත්තේ.
ඇයි මගේ මොනවද තියෙන අඩුපාඩු? උපාලි කියන කර්ණ වෑවියත් මේ දුකින් මිදුණා. ඊට පස්සේ අසූචි හදක් කරේ තියාගෙන ගියපු. සුනීත අර මලමිනියක බැඳලා හිටපු කාත් කවුරුත් බලපු නැති සෝපාක. එයාලත් මේ ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා. අර මිනිමරු අඟුලිමාල මහරහතන් වහන්සේ බවට පත් වුණා නම් මගේ මොකක්ද අඩුව? මගේ කිසි දෙයක් අඩුවක් නැහැ. මම නැවත අහනවා කියලා ධෛර්යය උපදවගෙන දෙතුන් වතාවක් නෙවෙයි පුළුවන් තරම් අහන්න ටික ධර්ම කරුණු පැහැදිලි වෙනවා. ඊළඟ වැදගත්ම දේ තමයි යම් ධර්ම දේශනාවක් අහනකොට මේ පින්නතුන්ට සමහර ධර්ම කරුණු එච්චර පැහැදිලිකමක් නැති වෙන්න පුළුවන්. පැහැදිලි නෑ ඒක. ඒ වගේම මේ පින්නතුන්ට හිතෙනවා ඒක නිකම් මේ වාක්‍ය දෙක තුනක් විතරයි. එච්චර වැදගත්කමක් ඒකේ නෑ කියලා හිතනවා. අන්න ඒ වැදගත්කමක් නෑ කියලා හිතලා අතහැරලා යන ධර්ම කරුණ තුලම තමයි ගැඹුරුම දේ හැංගිලා තියෙන්නේ. මොන හරි ධර්ම දේශනාවක් අහනකොට යම් කොටසක් තියෙනවා ඒ කොටස පැහැදිලි වෙන්නේ නැහැ. අපි තුමු තින්නම් සංගති පස්සෝ කියන එක ඒක එච්චර හරියටම පැහැදිලි නැහැ. ඒක උඩින් අතහැරලා යනවා අනිත් ඒවාට. උඩින් අතහැරලා ගියට කමක් නැහැ. හැබැයි පින්නතුන් මතක තියාගන්න අන්නේ Tamanට අපැහැදිලි වෙච්ච Taman වැඩිපුර ගැඹුරක් නැහැ කියලා හිතපු කරුණ තුලම තමයි ගැඹුරුම කරුණ තියෙන්නේ. ඒක වටහා ගන්න තුරු මේ පින්නතුන්ට අවබෝධයෙන් නැති වෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඊළඟ දේ තමයි මේ පිටුතුන් අහලා තියෙනවද මේ සෝතාපන්න ඵලයට කොහොමද කියන්නේ කියලා? දහසක් නයින් ප්‍රතිමණ්ඩිත උතුම් වූ සෝවාන් ඵලයට පත් වුණා කියලා කියන්නේ. දහසක් නයින් ප්‍රතිමණ්ඩිත. ඒක අහලා තියෙනවනේ. එතකොට දහසක් කියලා කියන්නේ 1000ක්. දහසක් නයින් ප්‍රතිමණ්ඩිත. සෝතාපන්න ඵලයට පත් වෙනකොට දහසක් නයින් ප්‍රතිමණ්ඩිත. ප්‍රතිමණ්ඩිත කියන්නේ සමන්විත වෙනවා කියන එක කියන්නේ. හරිද? අපි දහසක් නයින් කියන්නේ මොකද්ද කියලා බලමු. ওই වගේම මෙහෙම දෙයක් අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා සත්සතිය ගත කරනකොට හතරවෙනි සතියේ උන්වහන්සේ අභිධර්මයේ මෙනෙහි කරා. අභිධර්මයේ මෙනෙහි කරනකොට උන්වහන්සේගේ මේ පරම ගාම්භීර වූ ඥාණයට ක්‍රීඩා කරන්න සුදුසුම තැන ඥාන ක්‍රීඩාව කරන්න සුදුසුම තැන විදියට උන්වහන්සේ තෝරගත්තේ සමන්ත මහා ප ဋ ාණය කියන එක. අහලා තියෙනවද? ප ဋ ාණ මහා ප්‍රකරණය. අභිධර්මයේ ගැඹුරුම කොටස. අහලා තියෙනවද ප ဋ ාණය කියලා මේ පින්නතු? ඔව්. ඒකට කියන්නේ අනන්ත ණය සමන්නාගත ප ဋ ාණ ප්‍රකරණය කියලා. අනන්ත ණය සමන්නාගත ප ဋ ාණ ප්‍රකරණය. ප ဋ ාණය කියන අභිධර්මයේ ඒ ණය අනන්ත ණය සමන්නාගත හැදිලා තියෙන ප ဋ ාණ ප්‍රකරණ අභිධර්මයේ ගැඹුරු මේක. ඒකේ ඔය ණය කියන ඒවා අනන්ත ගාණක් තියෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ඥාන ක්‍රීඩාව කරන්න හොඳ තෝතැන්න උනා කියලා කියන්නේ. දැන් අපි දන්නවනේ. දැන් අපි දන්නවා ක්‍රිකට් ගහනකොට අපි හිතමු හાર્ඩ් බෝල් එකේ සෙල්ලම් කරනකොට ක්‍රිකට් ගහනකොට තියෙන්න ඕනේ හොඳ තන පිට්ටනියක් තියෙන්න ඕනේ. තන පිට්ටයක ටර්ෆ් එකක් තියෙන්න ඕනේ. ටර්ෆ් එකේ සෙල්ලම් කරන්නේ නේද? බෝල් නැත්තම් ඉදිරියනේ බම්පෙලා ටර්ෆ් එකේ. එතකොට දැන් සාමාන්‍යයෙන් ගමේ ගොඩේ ඉන්න කොල්ල කුරුටු සෙල්ලම් කරනකොට එයාලට හොඳ ග්‍රවුන්ඩ් එකක් ඕනේ නැහැ නේ සෙල්ලම් කරන්න. එයාලගේ හැකියාවන්ට අනුව පොල් පිටි බැට් එකක් අරගෙන රබර් බෝලයක් හරි කඳුළු බෝලයක් හරි අරගෙන පොල් වත්තක ඉපනැල්ලක ක්‍රිකට් ගහනවා. ඒක එයාලගේ මට්ටමට ඒක ගැලපෙනවා. ඊට පස්සේ ටෙස්ට් ක්‍රීඩකයෙක් ගත්තොත් එහෙම ටෙස්ට් ක්‍රීඩකයෙකුට එහෙම බෑ. ටෙස්ට් ක්‍රීඩකයාට සෙල්ලම් කරන්න ක්‍රිකට් ගහන්න නම් එයාට ඕන හොඳ ටර්ෆ් එකක්. එයා ඒකේ සෙල්ලම් කරනවා. ඒ වගේම ලෝක පූජිත ටෙස්ට් ක්‍රීඩකයෙක් ගත්තොත් එයා සාමාන්‍ය ටර්ෆ් වල සෙල්ලම් කරන්නේ නැහැ. එයා ලෝඩ්ස් වගේ හොඳ ටර්ෆ් වල තමයි එයා සෙල්ලම් කරන්නේ. එයාට අරව හරියන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි. සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙකුට එයාගේ දැනුම පාවිච්චි කරන්න මේ තියෙන ලෝකයේ තියෙන ඕපදූප ඒව එයාට ඇති. සෝතාපන්න පුද්ගලයෙකුට දහසක් නයින් ප්‍රතිමණ්ඩිත කියන සෝතාපන්න ඵලයට පත් වෙනකොට එයාගේ තරම උසස් අයිට වඩා.
බුදුරජාණන් වහන්සේගේ ඥානය සෝතාපන්න කෙනෙකුට එක්ක සම කරන්න බෑ. අතිශයින් ඉහළයි බුදුරජාණන් වහන්සේගේ ඥානය. ඒක අපිට කියන්න බෑ. අපිට හිතා ගන්න බෑ. අපිට හිතා ගන්න බෑ. දැන් ඇයි හිතා ගන්න බැරි? මේ පින්නතුන් දන්නවද 80 මහා ශ්‍රාවකයෝ 80 මහා ශ්‍රාවක පදවියක් ලබන්නට කොච්චර කාලයක් පෙරම් පුරන්න ඕනද? කල්පලක්ෂයක්. කල්පලක්ෂයක් පෙරම් පුරලා තියෙනවා. පැහැදිලිද? කල්පලක්ෂයක්. කල්ප කියන එක දැන් පැහැදිලි කරන්නේ ඒ වගේ කල්පලක්ෂයක්. සම්මා සම්බුද්ධත්වයට පත් වෙන අපේ බුදුරජාණන් වහන්සේ කොච්චර කාලයක් පෙරම් පුරුවද? කල්ප ලක්ෂ අසංකේය 140 බිඳු. කල්ප ලක්ෂ සෙට් අරගෙන ඒ වගේම 140 සෙට්ස්. හරිද? ඉස්ස කොහොමද? එතකොට රහතන් වහන්සේගේ ඥානයයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඥානයයි සම කරන්න පුළුවන්ද? බෑ. කොහෙත්ම බෑ. ඒ වගේ තමයි සෝතාපන්න ඵලයටපත් වෙච්ච පුද්ගලයයි රහතන් වහන්සේගේ ඥානය සම කරන්න බෑ. ඒතර ප ဋ ාණ ප්‍රකරණය ගැන කියනකොට බුදුරජාණන් වහන්සේගේ ඥාන පීඩාව කරන්න හොඳ තෝතැන්න ග්‍රවුන්ඩ් එක තමයි මොකද්ද? ප ဋ ාණ ප්‍රකරණය. ඒක අනන්තනය සමන්නාගත. ණය කියන්නේ පින්නතුනි න්‍යායයි. න්‍යායන් අනන්ත ප්‍රමාණයක් තියෙනවා. න්‍යායන් කියන්නේ එකට සම්බන්ධ වෙලා එන ගැඹුරු ධර්ම කරුණු. සම්බන්ධ වෙන ඒවා අනන්ත ප්‍රමාණයක් තියෙනවා ප ဋ ාණ. අපි දන්නවා. සෝතාපන්න ඵලයට එනකොට තියෙන්නේ කීයක්ද? දහසක් නයින් ප්‍රතිබන්ධිත. න්‍යායන් දහසක්. දහසක් කියලා කියන්නේ හරියටම මේ 1.3ක් කියන එක නෙවෙයි. එතන දහසක් කියලා කියන්නේ විශාල ප්‍රමාණයක් කියන එක. අනන්ත ප්‍රමාණයක් නෙවෙයි ගණන් කරන්න පුළුවන් ප්‍රමාණය. අපි කියන්නේ දැන් කවුරු හරි අපි තුමු යාළු වෙලා ඉන්න පිරිමි දරුවෙකුයි ගෑනු දරුවෙකුයි හම්බුනාට පස්සේ කියනවා මට ඔයත් එක්ක කතා කරලා ඔයාට කියන්න 1000ක් දේවල් තිබුණා කියන්නේ. හරියටම 1.3ක්ද? එහෙම නෑ. 1000ක් කියන්නේ ගොඩක් දේවල් තිබුණා කියන එකනේ කියන්නේ නේද? නැත්තම් කියනවා අනේ මං ඔයා එනතුරු බලාගිද්දී 1000ක් දේවල් කියන්නේ කියලා. 1000 කියන්නේ 1000ක් කියන එක සංඛ්‍යාත්මක නෙවෙයි. නමුත් ගොඩක්. ආන්නේ වගේ තමයි අවබෝධ කළ යුතු න්‍යායන් දහසක් විතර තියෙනවා සෝතාපන්න ඵලයට එනකොට. අවබෝධ කළ යුතු න්‍යායන් කියන්නේ මොකක්ද? යම් යම් ධර්ම කරුණු එකට ගලපන්න ඕන. එහෙම නැතුව නිකන් අහගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැ. ධර්මයේ හොඳට දන්නවා කාට හරි කියලා දෙන්න පුළුවන්. හැබැයි එයා ගලප බලලා නැහැ. න්‍යායන් ගලපනකොට තමයි ධර්ම කරුණු ගලපනකොට තමයි ඒක න්‍යායක් වෙන්නේ. එතකොට මේ පින්නතුන්ට මෙනෙහි කරන්න කියලා අපි නිතර කියන්න ඕනේ. ධර්ම කරුණු මේ දැන් අපි පැහැදිලි කරන ධර්ම කරුණු ගලප බැලුවොත් ඔන්න එක වෙලාවක් එනවා මේ පින්නතුන්ට සියල්ල ගැලපි එන බව පේනවා. එදාට මේ පින්නතුන්ට තේරෙනවා මේ ලෝකේ ඔය සත්‍ය පුද්ගලයෝ නෑ නේද? තියෙන්නේ දකින්න චිත්‍රයක් විතරයි නේද? ඒ චිත්‍රයක් වර්තමානයේ තියෙනව නිරුද්ධ වෙනව නේද? දැකපු දේවල් මේ ලෝකේ නෑ නේද? භවයක් කියලා එකක් මේ ලෝකේ නෑ නේද? කියලා ඔන්න ඔය දේවල් පිළිබඳ පැහැදිලි චිත්‍රයක් තියෙනවා. අන්න පැහැදිලි චිත්‍රයක් ආව කියන්නේ ධම්මස පැහැදිලි පහළ වෙනවා. මේ පින්නතුන් දන්නවා එතකොට යන්න ඕන ගමන ගන්න. එදාට මේ පින්නතුන්ට කිසි කෙනෙක්ගේ ධර්මයක් ආය අහන්න ඕනේ නැහැ. තනියම තමන් ගමන යනවා. අපි ඊට කලින් ධර්ම දේශනාව කිව්වේ. අර මොකක්ද? අපි හෝන් තැන්නින් කැලිය ඇතුලෙන් ඇවිල්ලා අන්තිමට වැටෙනවා ලෝකාන්තයට යන්න කපපු පාරට. ආයි පාර අහන්න ඕනද කාගෙන්වත්? නෑ කෙලිම ලෝකාන්තෙන් ඉවර වෙනවා. තනියම යන්න පුළුවන් ඊට පස්සේ. ආන්නේ වගේ කලියුත්තේ කුමක්ද? ධර්මය අහන්න, ධර්මයේ මතක තියාගන්න, ධර්මයේ එකිනෙකට ගලපන්න. ගැලපුවොත් න්‍යායන් මතුවෙනවා. න්‍යායන් මතුවෙනකොට ටික ධර්ම අවබෝධය ලැබෙනවා. පැහැදිලිද? ඔන්න ඔය නිසා තමයි මෙච්චර ධර්ම දේශනාවල සවන් දීලත් ධර්මයේ දැක ගන්න බැරි නම් මෙනෙහි කරන්නේ නැති තාක්කල් ධර්මයේ දැක ගන්න බැහැ. ඒ වගේම අපි එක ධර්ම දේශනාවක් කරලා ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම පාඩයක් අරගෙන මේ පිළිතුරට මතක ඇති ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවාන කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කිංච භික්කවේ කිං පස්සතෝ ආසවාන කයෝ හොති කියලා ධර්ම දේශනාවක් අපි කරා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා ආශ්‍රව ෂේ කරන්නේ. ඒ කියන්නේ නිවන් දකින්න. ආශ්‍රව ෂේ කරන්නේ යෝනිසෝ මනසිකාර්ය දන්න කෙනා දකින්න කෙනාම විතරයි. යෝනිසෝ මනසිකාර්ය දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් ඒ කියන්නේ
ධර්මයේ හරියට අහගෙන සිත පිහිටවන්න ඕන. ඕකට යෝනිසෝමනසිකාරය කියන්නේ. ධර්මයේ දන්නේ නැත්නම් සිත පිහිටවල හරියන්නේ නැහැ. මේ ධර්මයේ දකින්නේ නැතුව සිත පිහිටවන කට්ටියගේ සිත එකඟ වුණාට ඒක පින්නතුනි සම්මා සතිය නෙවෙයි. ඔක මතක තියාගන්න. ඒක සතිය. ඒක සතිය. සම්මා සතිය නෙවෙයි. එයාලගේ සිත යම් නිශ්චිත අරමුණක තියාගන්න පුළුවන් කම ලැබුණාට ලෝකයේ අතහැරිලා නැහැ. ඒ නිසා සම්මා සමාධිය නෙවෙයි. මොකද යාලා ආරෂ්ඨාංගික මාර්ගයට පිළිපන් කට්ටිය නෙවෙයි. සම්මා දිට්ඨිය යාලට නැහැ. සම්මා දිට්ඨිය මුලින්ම අරගෙනයි සම්මා සතියට එන්නේ. විනත් දිට්ඨියක ඉඳගෙන වැරදි දර්ශනයක ඉඳගෙන කිසි දවසක සම්මා සතියට එන්න බෑ. එලි වෙනකන් මරණ තුරා භාවනා. ඔද්දින් මතක තියාගන්න. ඒ නිසා මුලින්ම මොකද කරන්න ඕනේ? දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රම. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලප්පත පරාමාස කියන අන්න ඒ ආශ්‍රව තුන නැති කරගන්න. ඒ ආශ්‍රව තුන නැති කරා කියන්නේ ආ සම්මා දිට්ඨිය ලැබුවා. සම්මා දිට්ඨිය ලැබුවා නම් එයාගේ සතිය සම්මා සතියක් වෙනවා. එයාගේ සමාධිය සම්මා සමාධියක් වෙනවා. පැහැදිලිද? නිකං සමාධිය වැඩක් නැහැ. අපි කිව්වේ කල්පේ විනාශ වෙනකොට සතර පායි නැත්තම් අවිචිමා නරකාදී ඉන්නේ එන උඩට. එයාලා ධානය ලැබෙනවා. එයාලා සිත සමාධිගත කරලා ඉන්නේ. හැබැයි අර උරුමේ ආය අවිචිමා නරකාදීට යන්නේ පාස් එක තියාගෙන ඉන්නේ යාලා අතේ. අර කිවිරච්ච ගමන් ආයෙත් යන්න වෙනවා. පැහැදිලිද? ඒක භයානක මේක. හරි. ඒ නිසා දැන් එහෙමනම් අඩුපාඩුව මොකක්ද? මෙනෙහි නොකිරීම. මෙනෙහි කරන්න නම් අහගන්න ඕන, අහනදී මතක තියාගන්න ඕන සුනාත ධාරේත. චරාත කියලා කියන්නේ ඔන්නෝකට. මෙනෙහි කරනවා. චරාත කියන්නේ හැසිරෙනවා කියන්නේ. ධර්මයේ හැසිරෙනවා කියන්නේ පින්නතුනි දැන් නගරයක කොළඹ නගරයේ හැසිරෙනවා වගේ නෙවෙන්නේ ධර්මයේ හැසිරෙනවා කියන එක. ධර්මයේ වීති කියන්නේ ඔන්නෝ. මේ ඉගෙනගත්ත දේවල් ගලප යනකොට ධර්මයේ තුල තියෙන පාරවල් ටික හොඳට එකට සම්බන්ධ වෙලා පේනවා. දැන් කොළඹ නගරයේ තුල අලුතින්ම ගිය කෙනෙක් කොළඹ නගරයේ හැසිරෙන්න ගන්නකොට හැම වීදියේකම ඇවිද යනකොට ටිකක් කල්නට එයා දන්නවා කොළඹ වෝඩ් ස්ට්‍රීට් එකේ තියෙන වෝඩ් ප්ලේස් එකේ තියෙන මෙහෙම. අහවල් පාර තියෙන්නේ මෙහෙම. ඒ පාරවල් දෙක යාවෙන්නේ මේකෙන්. අර්ථව පොඩ්ඩක් එහාට ගියාට පස්සේ අරකින් යාවෙනවා. හරිද? ඊට පස්සේ මේ පැත්තෙන් තව එකක් යනවා පාර. ඒ පාරට කියන්නේ මේක. මේ පාරවල් යාවෙන්නේ මේකෙන්. අතන අර හන්දිය. එතනින් ගියොත් අතෙන්ට යන්න පුළුවන් ඔන්න පාරවල් සේරම දකින්න ඔය. ඒකේ හැසිරෙනකොට කොළඹ නගරේ ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ ධර්මයේ මෙනෙහි කරමින් ඉන්නකොට සියලුම මේ මාර්ගයන් ටික පැහැදිලිව පේනවා. අන්න ධම්මස පහළ වෙන්නේ ওই විදිහට. පැහැදිලිද? එhmenan අඩුපාඩුව තියෙන්නේ මෙනෙහි නොකරන පින්නතුන් අතේ තමයි. ඒ නිසා මෙනෙහි කරන්න එක අතිශයින් වැදගත්. දැන් අපි යනවා මොකටද? මේ පරමාර්ථ ධර්ම පැහැදිලි කරන්න. ඒකත් අපි කලින් කියපු විදිහට එක කීප වතාවක් පුරුපුරා කියන්නේ යන්නේ නැහැ. ඉක්මනින් අපි කියාගෙන යනවා ගිහිල්ලා අපි සිතට ඇවිල්ලා එතනින් සිතේ හැට ගන්නා වූ චෛතසික ගැන කියලා එතනින් චිත්ත වීතියට යනවා. පැහැදිලිද? චිත්ත වීතියට ගිහිල්ලා චිත්ත වීතිය තුලින් තමයි නැවතර ධර්ම ගාථා රත්නයට ගිහිල්ලා පැහැදිලි කරන්නේ. හරිද? ඔන්න අපේ ගමන් මාර්ගය. හරි. එහෙමනම් දැන් අහගන්න. දැන් පින්නතුනි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පරමාර්ථ වශයෙන් මේ ලෝකේ ධර්මතා තියෙනවා දෙකක්. මේ පින්නතුන් දන්නවා. ඒ තමයි නාම සහ රූප. එතකොට මේ ලෝකේ නාම සහ රූප තියෙනවා කියලා කියන්නේ මේ ලෝකේ හැදිලා තියෙන්නේ පරමාර්ථ වශයෙන් නාම වලිනුයි රූප වලින්. හරිද? නාමයි රූපයි එකතුව තමයි මේ ලෝකේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාම කියන්නේ එකාන්තයක්, රූප කියන්නේ එකාන්තයක්, අන්ත අතහරින්න කියලා. නාමයි රූපයි දෙකේ එකතුව ලෝකය නම් නාම කියන්නේ එකාන්තයක්, රූප කියන්නේ එකාන්තයක්, අන්ත දෙක අතහැරිය යුතුයි නම් නාම සහ රූප කියන ඒ දෙකම අතහරින්න කියලායි මේ කියන්නේ. නොකිය කියන්නේ ලෝකයේ අතහරින්නයි, ලෝකෝත්තර වෙන්නයි කියන බුදුරජාණන් වහන්සේ කියන්නේ. පැහැදිලිද? ඔන්න අපි න්‍යායයන් ටික ධර්ම කරුණු ටික සම්බන්ධ කරලා න්‍යායක් හිතුවා. පැහැදිලිද? ඔය වගේ තමයි තමන් ඒක තනියෙන් කරන්න ඕනේ. ඊට වඩා ගැඹුරු දේවල් හදලා ගන්න පුළුවන් මේ පිළිතුරට. හරි. ඊට පස්සේ දැන් රූප කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරමු පොඩ්ඩක්. රූප කියලා කියන්නේ පින්නතුනි මොනවද? රූප කියලා කියන්නේ සුද්ධාෂ්ටක වලින් හැදිලා තියෙන දේට තමයි රූප කිව්වේ. මොනවද සුද්ධාෂ්ටක කිව්වේ? සුද්ධාෂ්ටක කියලා කිව්වේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුවක්. ඒ සතර මහා ධාතු එකතු වෙන නිසා හටගන්නා වූ උපාදාය රූප කියලා කියන
වර්ණ, ගන්ධ, රස, ඕජා කියන උපාදාය රූප හතරත් අර සතර මහා ධාතු හතරත් එකතු වුණාට පස්සේ 4යි 4යි 8යි ඔන්න ඔය ටිකට කියනවා සුද්දස්ත. එම්න සුද්දස්තක කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. පැහැදිලිද? ඔන්න 8. දැන් මේ 8ම අපේ ඇහැට පේන්නේ නැහැ. උද්දට මතක තියාගන්න. ඔන්න මෙනෙහි කරනකොට වැදගත් කරුණක්. මේක හොඳට දන්නවා. හැබැයි බාහිරේ තියෙන්නේ මොනවද කියනකොට මොනවද කියලා හිතනකොට මෙනෙහි කරනකොට මේ දන්න කරුණ අතාරින්න. ඉතින් කොහෙද න්‍යායක් එන්නේ? පැහැදිලිද? මේක දන්නවා. මේක නොදන්න කෙනෙක් නැහැ. අපේ ධර්ම දේශනාවට සම්බන්ධ වුණ හැම කෙනෙක්ම දන්නවා රූපය ඇහැට පේන්නේ නැහැ කියලා කියයි. කටයම්. ඊට පස්සේ මෙනෙහි කරනකොට එළියේ දකින්නේ රූප කියලා කියනවා. රූපේ හැට පේන්නේ නැත්නම් එළිය දකින්න කොහොමද? අන්න ඒකයි වරද්ද ගන්නවා කියලා කියන්නේ දකින මේ ඉගෙන ගන්න දේ නැවත අපි යොදවන්න ඕන මේ මතකේ තියාගන්න. ගලපන්න ඕන මතකේ තියාගන්න. පැහැදිලිද? හරි. එතකොට දැන් පඨවි කියලා කිව්වේ තද ස්වરૂපේ කියන එක. ද්‍රව්‍යයක් නෙවෙයි. පඨවි කියන්නේ ද්‍රව්‍යයක් නෙවෙයි. තද ස්වરૂපේ කියන එක. ඒක ගුණාංගයක්. හරිද? පඨවි ඇහැට පේන්නේ නැහැ. හැඩතලයකුත් නැහැ. හැඩතලයක් නැහැ කියන්නේ පින්නතුනේ මොකක්ද? දිගක්, පළලක්, උසක්, ගැඹුරක් මොකක්වත් නැහැ පඨවියට. මොකද්ද පඨවි කියලා කියන්නේ? ද්‍රව්‍යයක්ද? නෑ. ද්‍රව්‍යයක් නම් හැඩතල තියෙනව නේද? මේක ස්වરૂපයක්, ගුණාංගයක්. යම් කිසි දෙයකට තද ගතිය අරගෙන දෙන්නේ තද බව ලබා දෙන්නේ යම් කිසි ගුණාංගයකින්ද අන්නේ ගුණාංගයටයි කියන්නේ පඨවි. පැහැදිලිනේ? ඒක පඨවි කියන එක ඇහැට පේනවද? නෑ. ගුණාංගය කියලා කියන්නේ ක්වොලිටි එකක් නේද? ස්වરૂපය. ස්වરૂප ඇහැට පේනවද? නෑ. දෙයක් නම් ඇහැට පේනවා. පැහැදිලි නේද කියන එක? හරි. එතකොට ස්වરૂපය කියලා කියන්නේ දැන් අපි හිතමු මොකක්ද ගත්ත උදාහරණයක්. අපි දුම් බොහොම මෘදු ස්පොන්ජ් කෑල්ලක් තියෙනවා. කළු පාට ස්පොන්ජ් කෑල්ල. යකඩ කුට්ටියකුත් තියෙන කළු පාට. දැන් ඈත ඉඳන් ඇහෙන් බලලා කියන්නේ දැන් දන්නේ නැහැ මොකද්ද මේ තියෙන්නේ කියලා. අපේ අතේ. ඈත ඉඳගෙන ඇහෙන් බලලා කියන්න පුළුවන්ද මේක තදයි කියලා කියන්න පුළුවන්ද? දන්නේ නැත්තම් බෑ. කියන්න බෑ. ඇයි? තද ගතිය ඇහැට පේන්නේ නැහැ. අර ස්පොන්ජ් කෑල්ලක් පේනවා. ඒ සයිස්ම යකඩ කෑල්ලක් පේනවා. පාටත් එකයි. හරිද? හැබැයි මේක තදයි යකඩ කෑල්ලට වඩා ස්පොන්ජ් කෑල්ල තද බවින් අඩුයි, පටවිය අඩුයි කියලා කියන්න බෑ අපිට. ඇහැට පේන්නේ නැහැ. පැහැදිලිද? හරි. එතකොට පටවිය ඇහෙන් අල්ලන්න බෑ. හරිද? ඇහෙන් දකින්න බෑ. හැඩතල නැහැ පටවිය. ආපෝ කියන්නේ වැగిරෙන සුළු ගතිය. දියරේකට ආපෝ කියන්නේ දියරේකට නෙවෙයි. ඒ නිසා ආපෝ කියන එකත් ඇහැට පේන්නේ නැහැ. හොඳින් මතක තියාගන්න ඕනේ මේවා. මේවා මතක තියාගෙන ඉතර කඩක් නැහැ. ගලපන්න. හරි? ආපෝ කියන එක ඇහැට පේන්නේ නැහැ. වැగిරෙන සුළු ස්වરૂපයයි ආපෝ කියන්නේ. යමක ආපෝ ගතිය වැඩිද? ඒ දේ බොහොම ලේසියෙන් වැగిරලා යනවා. යමක ආපෝ ගතිය අඩුයිද? ඒ ලේසියෙන් වැగిරෙන්නේ නැහැ. ආපෝ කියන ගතියත් ඇහැට පේන්නේ නැහැ, හැඩතල නැහැ. හරිද? උන සාරාංශය. තේජෝ කියලා කියන්නේ යම් කිසි දෙයකට උණුසුම් බව, සිසිල් බව ඇති කරන ගුණාංගයේ ශක්ති විශේෂයක් ඒකක්. තේජෝ කියන එකත් ඇහෙන් දකින්න පුළුවන්ද? ඇහෙන් දකින්න බෑ. ඇහෙන් දකින්න පුළුවන් නම් දරුවෙකුට උණ හැදිලා තියෙනකොට අත තියන්න ඕනද? ඇහෙන් කියන්න පුළුවන් මේ දරුවට උණ තියෙනවා කියලා. නල්ල දිහා බලලා උණ තියෙනවා කියනවා. අත තියලා නේද බලන්නේ? ප්‍රශ්නේ කියලා. අපෝ මේ දරුවට හොඳට මුණ කියන්නේ කොහොමද? තේජෝ ගතිය වැඩි. තේජෝ ගතිය හැට පේනවා නම් නල්ල දිහා බලලා දුර ඉඳලා පුළුවන් නේ කියන්නේ. දැන් පැහැදිලි නේද? ඕක සරල දේවල්. ඔන්න ඕක තමයි හිතන්නේ. ඕක හිතනකොට තමයි මේ ධම්මස් පහළ වෙන්නේ. නිකන් හිතන්න ඕන. මනම් වල්පල් හිතන්නේ නැතුව ඔන්න හිතන්න දෙයක්. හරිද? තේජෝ ගතිය පේන්නේ නැහැ. හරි. එතකොට මේ තේජෝ ගතියට හැඩ උරුකම් තියෙනවද මොනවද? හැඩ උරුකම් නැහැ. හැඩතල මොනවත් නැහැ තේජෝ ගතිය. හැට පේන්නේ නැහැ, හැඩතලක් නැහැ. ඊළඟ එක. අන්තිමට මොකද්ද? වායු. වායුව කියන්නේ වාතයටද? නැහැ. පුම්බන්න හකුලවන්න හේතු වෙන ශක්තිය තමයි කියන්නේ වායුව කියන්නේ. ඇහැට පේනවද?
ඒක හැට පේන්නේ නැහැ. හැඩතල තියනවද? හැඩතල නැහැ. එහෙමනම් දැන් පින්නතුන් දන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ හැඩතල නැහැ. ඇහැට පේන්නේ නැහැ. ඔන්න සාරාංශය. ඕක නිකන් හිතේ තියෙන්න ඕන ගලේ කෙටුවක්. තියලා වැඩමුත් නැහැ. ඕක පාවිච්චි කරන්න. හරිද? ඊළඟට අපි යනවා උපාදාය රූප වලට. මොනවද? වර්ණ ගන්ධ රස ඕජා. වර්ණය කියලා කියන්නේ පින්නතුනි අපි මේ දකින්න පාට වලට නෙවෙයි. මේ නෙවෙයි කියන එක හොඳින් හිතේ තියාගන්න. හරිද? ඒක අමතක කළා තමයි. දැන් අපෙන් පෙරලා ප්‍රශ්නයක් අහනකොට ඔක මතක තියාගෙන යහන්න. මතක තින්න ප්‍රශ්නේ එන්නේ නැහැ. අපි පැහැදිලිව කියන නිසා. හරි. එතකොට වර්ණය කියන උපාදාය රූපේ ගත්තොත් බුදුරජාණන් වහන්සේ වර්ණය කියලා කියන්නේ දැන් මේ බාහිරේ දකින්න ලැබෙන ඕනේද පාට? සුදු පාට, කළු පාට, දුඹුරු පාට, කොළ පාට, නිල් පාට පේනෝනේ. ඔයාට පේන්නේ වලාකුළු දේවල්. පාට తీරෝනේ. ඒ පාට වලට නෙවෙයි වර්ණය කියලා කියන්නේ. වර්ණය කියලා කියන්නේ සුද්ධාෂ්ටකයක්. ඒකත් ඇහැට පේන්නේ නැහැ. ඒකත් ඇහැට පේන්නේ නැහැ. ඒකටත් හැඩතලයක් නැහැ. හරිද? හැඩයක් නැහැ. මෙන්න මේකයි කියලා කියන්න බෑ. පාටකුත් නැහැ. ඇහැට පේන පාටක් නැහැ. වර්ණයට පාටක් නැහැ. පැහැදිලිද? අපි දකින පාට මේ ස්වභාවයේ අපි දකින පාට නෙවෙයි බුදුරජාණන් වහන්සේ වර්ණය කියන උපාදාය රූපෙන් ඇදින්නේ. හරිද? ඊළඟට මොකද්ද? ගන්ධය. ගන්ධය කියලා කියන්නේ පින්නතුනි ඒකත් උපාදාය රූපයක්. ඒකත් අපේ ඉන්ද්‍රියන් තියෙනව නේද 6ක්? ඇහැ, කන, නාසය, දිව, කය, මනස කියලා. ඔය ඉන්ද්‍රියන් 6න් එකකටවත් අල්ලගන්න බෑ. හරිද? අල්ලගන්න බෑ කියන්නේ දැනෙන්නේ නැහැ. අල්ලගන්න පුළුවන් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ කියලා කියන්නේ ඔය ගන්ධ කියන උපාදාය රූපය නෙවෙයි පින්නතුනි අපිට එන ගඳ සුවඳ. හරිද? එහෙම මතක තියාගන්න ලේසි. අපිට දැනෙන ගඳ සුවඳක් තියෙනෝනේ. ඒ ගඳ සුවඳ නෙවෙයි ওই ගන්ධය කියන උපාදාය රූපය. ගන්ධය කියන උපාදාය රූපේ රූපයක් අපිට දැනෙන ගඳ සුවඳ නාමය. ආහාත් පසිම වෙනස්. පැහැදිලිද? හරිනේ? ඊට පස්සේ වර්ණ ගන්ධ රස කියලා කියන්නේ උපාදාය රූපය. ඒ රස කියලා කියන්නේ අපි කෑම කනකොට අපිට දැනෙන රස එහෙම නෙවෙයි. ඕන උතරනේ පටලව ගන්න වචන දෙකම එකයි. ඉතින් මේක හරියට පැහැදිලි කරේ නැතොත් මේ පින්නතුන් පටලව ගන්න. දැන් අපි හරියට පැහැදිලි කරනවා. පින්නතුන් හරියට තේරුම් ගන්නවා. වැඩේ දිනේ හිතන්නේ නැහැ. හිතන්න නැත්නම් බෑ. හරිද? එතකොට වර්ණ ගන්ධ රස කියලා කියන උපාදාය රූපේ සුද්ධාෂ්ටකයක් වන රස කියලා කියන්නේ අපි කනකොට බොනකොට අපිට දැනෙන රස එහෙම නෙවෙයි. රස කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ රස කියන උපාදාය රූපයක්. අපිට කෑම කනකොට දැනෙන රස නාම ධර්මයක්. පැහැදිලිද? ලෝකේ තියෙන නාම රූපනේ. ඔන්න. දැන් පැහැදිලිනේ? ඊළඟට වර්ණ ගන්ධ රස ඕජා කියලා කියන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. හරියට දන්නේ නැහැ. රහත් වෙනතුරු එක දැක ගන්නත් බෑ. ඒක දැක ගන්න බැරි වුණා කියලා මේ ගමන යන කිසිම අඩුපාඩුවක් ඇත්තෙත් නැහැ. ඒක එහෙම එකක් නැහැ කියලා හිතා ගන්න ඉතන. බැරිනේ. සුද්ධාෂ්ටකයක් තියෙන 8ක් තියෙනවා. අපි යම් ප්‍රමාණයකට දන්නේ 7යි. මේ ගමන යන්න ඒක අපට ඇති. පැහැදිලිද? එතකොට ඕජාව කියන එක එමෙන්න අපිට අල්ලන්න පුළුවන්ද? බෑ. ඕජාව කියන එකට හැඩතල තියනවද? නැහැ. රසය කියන එකට හැඩතල තියනවද? නැහැ. රසයේ හැඩතල නැහැ. එතකොට ගන්ධයේ හැඩතල තියනවද? නැහැ. වර්ණයේ කියන උපාදාය රූපයකට හැඩතල නැහැ. පැහැදිලිද? එහෙමනම් සුද්ධ අෂ්ටකයේටම හැඩතල තියනවද? නැහැ. සුද්ධ අෂ්ටකයේටම හැඩතල නැහැ. හරිද? සුද්ධ අෂ්ටකයේම හැඩතල නැහැ. සුද්ධ අෂ්ටකයේම හැඩ පේන්නේ නැහැ. ඒ කියන්නේ සුද්ධ අෂ්ටකයේ කිලිකුවේ රූපේටම නේද? රූපේම එහෙනම් හැඩතල තියනවද? රූපේට හැඩතල නැහැ. රූපේ හැඩ පේනවද? නැහැ. එහෙනම් මේ පේන්නේ මොනවද? රූපද? නැහැ. මේ පේන්නේ රූප නෙවෙයි. මේ පේන්නේ නාම ධර්ම. දැන් පැහැදිලිද? මේ පේන්නේ නාම ධර්මයක්, මේ පේන්නේ රූප නෙවෙයි. එහෙනම් ගෙදර ඉන්න දරුවා කියලා අර දාලා ඉන්න බැරි වෙච්ච දරුවා ඒ රූපයක්ද? සුද්ධාෂ්ටකයෙන් හැදෙලා තින්නේ නැහැ ඒ නාමය. දැන් තේරෙනවද දැනටම මූලාව නේද? දාලා ඉන්න බැරි වුණා දූ පුතා කියලා හිතාගෙන.
හරිද? එතන සතර මහා ධාතුව නැහැ. එතන සතර මහා ධාතුව නැහැ. සතර මහා ධාතුව තියෙන්න පුළුවන්. බුදුරණාහි කියනවනේ තියනවා කියලා. නාමයි රූපයිනේ මේ ලෝකේ තියනවා කියන්නේ. ඒ නිසා අපි පිළිගන්නවා. හැබැයි කවදාවත් අපිට ගෝචර වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ තියෙන ඉන්ද්‍රියන් හයෙන් එකකටම කිසිම රූපයක් ගැන දැනගන්නට බෑ. කිසිම රූපයක් ගැන සංවේදී වෙන්න බෑ. අපේ ඇහැටවත්, කනටවත්, නාසයටවත්, දිවටවත්, කයටවත්, මනසටවත් රූපේ කියන එක කිට්ටු කරන්නවත් බෑ, හිතන්නවත් බෑ, අරමුණු කරන්නවත් බෑ. පැහැදිලිද? දැන් එන පැහැදිලිනේ. එහෙමනම් අපි මේ දකින්න සියල්ලම මොනවද පින්නතුනි? නාම ධර්ම. රූප දකින්න බෑ. දැන් හොඳට මතක තියාගන්න. දැනටම වේරුනේ මුලාව පොඩ්ඩක් නේද? පොඩ්ඩ හිතාගෙන හිටියේ මොනවද? රූප තමයි. අපේ දරුවම තමයි. අපේ බල්ලම තමයි. අපේ ගෙදරම තමයි. අපේ වාහනේම තමයි නෑ. නාම ධර්ම දකින්න. නාම ධර්ම කියන්නේ පින්නතුනි සිතුවිලි. නාම ධර්ම කියන්නේ සිතුවිලි. සිතුවිලි අල්ලන්න පුළුවන්ද? මොන ලෝකේ මොන කෙනාද සිතුවිලි ඇල්ලුවේ? සිතුවිලි අල්ලන්න බෑ. එහෙමනම් දරුවා අතින් අල්ලන්න පුළුවන්ද? දරුවා අතින් අල්ලන්න බෑ. හැබැයි මේවා නොදන්නා අඥානයාට නම් දරුවා අතින් අල්ලන්න පුළුවන්. වාහනේ අල්ලන්න පුළුවන්. මම වාහනේ නැගලත් ආවා කියලා කියනවා. ඒ හරි පුදුම වැඩක් මේක. දැන් වාහනේ නැගලාව කියලා හිතන අපිම කියනවා දැන් වාහනේ අල්ලන්නත් බෑ. වාහනය දකින්නත් බෑ. මේ සේරම නාම ධර්ම විතරයි කියලා කියනෝ නේද? දැන් මෙතන මේ ධර්මයේ ඉගෙන ගන්න, ධර්මයේ වටහා ගන්න, අවබෝධ කරගන්න යමෙක් ඇත්තටම උනන්දුවෙන් ඉන්නවනම් එයාට මීට වඩා දෙයක් නෑනේ ධර්මය අවබෝධ කරගන්න ලොකු කුතුහලයක් නේ මෙතන. එයාට ලොකු කුතුහලයක් එනවා. අපි මේ ඉගෙන ගත්තේ, අපි මේ ඇත්තටම දැනගත්තේ මොනවද? මෙච්චර කල් සමාජයෙන් ඉගෙනගෙන තිබුණේ මොනවද අපි? අපේ බුදුරජාණන් වහන්සේ අද වගේ උතුම් දවසක අවබෝධ කරගත්තේ මොකක්ද? හාත්පසින්ම වෙනස් නේද? එහෙමනම් අපි හිතියේ තන්නේ කරම අඳුරක නේද මේ ඉඳලා තියෙන්නේ කියලා පැහැදිලිද? මේ දකින්නේ සේරම නාම ධර්ම නම් රූප අපිට දකින්න බැරි නම් අපි පුතා කියලා කිව්වේ නාම ධර්මයකට නේද? නාම ධර්මයකට නේද? ඔව්. එතකොට නාම ධර්ම කියන්නේ සිතුවිලි පින්නතුනේ අල්ලන්න පුළුවන්ද? සිතුවිලි අල්ලන්න බෑ. එහෙමනම් අපි පුතාගේ අතින් අල්ලනවා කියලා අල්ලලා තියෙන්නේ මොනවයින්ද? දැන් මහා හරි ප්‍රශ්නයක් වෙන්න ඕන නේද? ඒක තමයි කිව්වේ මේ ධර්මය හරිම රසවත් කියලා. මේ ධර්මය හරියට ඉගෙන ගත්තොත්, හරියට මේ පින්නතුන්ට මඟ පෙන්නුවොත් මේ ධර්මය රසවත්, මේක පුදුම කුතුහලයක් තියෙන. මොකද අපි දන්න දෙයි බුදුරජාණන් වහන්සේ කියන දෙයි හාත්පසින්ම දෙකක්. අපිට බුදුරජාණන් වහන්සේ විශ්වාසයිනේ මොකටද අපේ අම්මා තාත්තා කියපු දේවල් වලටත් වඩා අපේ හිත අපිට කියන දේටත් වඩා අපිට බුදුරජාණන් වහන්සේ විශ්වාසයිනේ. ඒ නිසානේ මේ පින්නතුන් මෙතන ඇවිල්ලා ධර්මය අහන්නේ. ඒ නිසා මේක තේරුම් ගන්න, මේක තමයි තියෙන මුලාව. මේ අපි අල්ලලා තියෙන මෙච්චර කල් එවනම් පුතාගේ අතින්, දූගේ අතින්, ස්වාමියාගේ අතින්, බිරිඳගේ අතින්, අම්මගේ අතින්, තාත්තගේ අතින් නෙවෙයි. අත ගාලා තියෙන්නේ බල්ලගේ ඔළුව නෙවෙයි. මොකක්ද එහෙනම් අල්ලලා තියෙන්නේ? හැබැයි අතටත් අහුණා වගේ දැනුණා. අතටත් අහුණා වගේ සිනිදුවට අහුණා, තදින් අහුණා, මෘදුවට අහුණා, උණුසුමට අහුණා, සීතලට අහුණා. එහෙම දැනුණා. මෙන්න මේව තමයි පින්නතුනි අත නිබ්බින්දති දුක්ඛේ කිව්වේ කලකිරෙන්නේ ඔන්නේ පෙන්වන දේවල් ගැන. ඔය පෙන්වන දේවල් නොවෙන්නට අපි මේ සංසාරේ නැහැ. මෙලහටත් අපි සසරින් මිදිලා ගිහිල්ලා. ඔය පෙන්වන දේ තමයි රැවටිලා අපි මේ සසරේ යන්නේ. දැන් පින්නතුන්ට තේරෙන්න ඕනේ පුතා කියලා දකින්න දේ අතින් අල්ලන්න බැරි නම්. හැබැයි අතින් අල්ලපු දේකුත් අපිට දැනුණා නම් මෙතන අපි රවටන මොකක් හරි මහා ප්‍රෝඩාවක්, මහා ව්‍යාජ්‍ය, මහා බොරුවක්, මහා වංචාවක් මෙතන තියෙනවා. අන්නේ වංචාව තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත දුක්ඛ සත්‍යය තමයි අන්නේ. ඒ වංචාව. ඒ වංචාව නිසා, ඒ වංචාව ගැන තමයි අපි කලකිරෙන්නේ. අත නිබ්බින්දති ඕනෝකට කලකිරෙන්නේ. මේ පෙන්නන දෙන දේ මේ ලෝකේ නැති දෙයකට හැඩතල තියනවද? රූපේ හැඩතල තියනවද පින්නතුනේ? හැඩතල නැහැ. හැඩතල නැහැ. හැබැයි පුතාගේ හැඩතල තියෙනවද? හැඩතල තියෙනවා. කාර් එකේ හැඩතල තියෙනවද? අම්මගේ හැඩතල තියෙනවද? සියර මధుර ගන්න පුළුවන්. හැඩතල නැති තැනක හැඩතල මවලා අපි මුලා කරලා අපි ගුණාට අන්දලා අපි සසර අරගෙන යනවට තමයි බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ. ඕකට තමයි දුක්ඛාර සත්‍ය කියන්නේ. ඕක උඹලයි මමයි
මීට කලින් අහපු දෙයක් නෙවෙයි. පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියනෝකට. ඔන්නෝක තේරුම් ගත්ත දවසට මේ පින්නතුන් ඇලෙන්නේ නැහැ. කලකිරෙනවා. අනේ මේක නේද මේ මායාව නේද අපිට වට්ටගෙන ගියේ. දැන් මේ පින්නතුන්ට පැහැදිලි වෙන්න ඕනේ පුතාගේ නැත්තම් දූගේ මෙච්චර ආදරය කරන දූගේ පුතාගේ ඒ දකින්න රූපෙකුත් නෙවෙයි නම් ඒක දකින්නේ නාමයක් නම් සිතින් මම අපෙන්නන සිතුවිල්ලක් නම් ওই සිතුවිල්ල අතට ඇල්ලුවාම අහුවෙනවත් වගේ තේරෙනව නම් හැඩතලක් පේනව නම් සිතුවිලි වලට හැඩ තියෙන්න පුළුවන් හැඩතල තියෙන්න පුළුවන්ද සිතුවිලි වලට හැඩතල තියෙන්න පුළුවන්ද බෑ නාම ධර්ම වලට ඒ කියන්නේ හැඩතල නැහැ රූප වලට හැඩතල තියෙනවද රූප වලටත් හැඩතල නැහැ මේ ලෝකේ තියෙන මොනවද පින්නතුනි නාමයි රූපයි දෙක විතර නේද නාම වලටත් හැඩතල නැහැ රූප වලටත් හැඩතල නැහැ මේ ලෝකේ හැඩතල කියලා දෙයක් තියෙනවද නැහැ හැබැයි අපි පුතාගේ හැඩතල අහුවෙනෝනේ මූණ ඇල්ලුවාම ලස්සනට අහුවෙනෝනේ පුතාගේ කොණ්ඩේ අත දූගේ ඔළුව අපිට අහුවෙනවනේ අතට අහුණානේ අපිට එහෙනම් මේ අහුවෙන්නේ නැහැ කොහොමද අහුවෙන්නේ මොකක්ද ඔන්න ඔකයි තේරුම් ගන්න ඕනේ එතනත් මායාව එතනත් රැවටීම එතනත් මහා ප්‍රෝඩාවක් තියෙනවා ඔන්න ඕක ගැනයි පින්නතුනි කලකිරෙන්න ඕන අත නිබ්බින්දති දුක්ඛේ කියන්නේ ඒකයි ඒස මග්ගෝ විසුද්ධිය එයයි නිවනට මාර්ගය ආයි ඇලෙන්නේ නැහැ මේක මෙන්න සත්‍ය පැහැදිලිද හරි දැන් එනනම් අපි ඉස්සරහට යනවා මොකක්ද අපි කිව්වා රූපේ කියන්නේ පින්නතුනි හැදිලා තියෙන මොනවයින්ද පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා සුද්ධාෂ්ටක රූපේම සුද්ධාෂ්ටක නැත්නම් සතර මහා ධාතුව කියන්නේ තෝකට දැන් සතර මහා ධාතුව කියන්නේ පින්නතුනි පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරට නේද ඔව් ඔය හතර නිතරම එකට එකතු වෙලා ඉන්නේ සතර මහා ධාතුවේම ඉන්න එකට හරිද සතර මහා ධාතුවම එකට එකතු වෙලා ඉන්නකොට හොඳින් අහගන්න හරි සතර මහා ධාතුවම එකට එකතු වෙලා ඉන්නකොට මේ හතර දෙනාගේ එකතු වීම නිසාම තමයි උපාදාය රූප හතරක් ගොඩනැගෙන්නේ. ඒ කියන්නේ උපාදාය රූප හතර කවදාවත් වෙන් වෙලා පිහිටන්නේ නැහැ. යම් තැනක සතර මහා ධාතුව තියෙනවා දෙතන උපාදාය රූප හතරක් තියෙනවා. එහෙමනම් සතර මහා ධාතුව කිව්වත් එකයි රූපය කිව්වත් එකයි ශුද්ධ අෂ්ටකය කිව්වත් එකයි. පැහැදිලිද? විවිධ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ විවිධ වචන පාවිච්චි කරලා තියෙනවා. අපි ධර්මයේ දේශනා කරනකොට විවිධ වචන පාවිච්චි කරලා තියෙනවා. මේ වචන මේ පින්නතුන්ට නුහුරු නුපුරුදු වචන වෙන්න බෑ. ඇයි හේතුව? දැන් පැහැදිලි කරනවා. සෝතාපන්න ඵලයටපත් වෙන පුද්ගලයා සෝතාපන්න ඵලයටපත් වෙන උතුමා සතර මහා ධාතුවේ ඇතිවීමත් නැතිවීමත් දකින්නවා කියලා කියන්නේ රූපේ ඇතිවීමත් නැතිවීමත් දකින්නවා නැත්නම් සුද්ධස්තකේ ඇතිවීමත් නැතිවීමත් දකින්නවා කියන එකම. පැහැදිලිද? දැන් සතර මහා ධාතුවේ ඇතිවීමත් නැතිවීමක් කියන කොටස පොඩ්ඩක් ප්‍රශ්නාර්ථ ලකුණක් තියාගන්න. ඒක අපැහැදිලි වෙන්න පුළුවන්. නමුත් සතර මහා ධාතුව කිව්වත් රූපේ කිව්වත් සුද්ධස්තකේ කිව්වත් එක බවද පැහැදිලිද? මොකද පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර දෙනාම එකට ඉන්නේ. ඒ හතර දෙනාම එකට ඉන්නකොට වර්ණ ගන්ධ රස ඕජත් එයාත් එක්කම ඉන්නවා. එහෙනම් අට දෙනාම එකට ඉන්නේ. සතර මහා ධාතුව කියලා කියනකොටත් අට දෙනාම ඉන්නවා. සුද්ධාෂ්ටක. රූපේ තියෙන සුද්ධාෂ්ටක. එහෙනම් රූපේ කිව්වත් එකයි, සුද්ධාෂ්ටකේ කිව්වත් එකයි, සතර මහා ධාතුව කිව්වත් එකයි. පැහැදිලිද? සතර මහා ධාතුවට හැඩතල නැහැ කිව්වත්, රූපේට හැඩතල නැහැ කිව්වත්, සුද්ධාෂ්ටකේට හැඩතල නැහැ කිව්වත් සමයි. පැහැදිලිද? හරිද? පැහැදිලි නේද? හරි. ඊළඟ කරුණ. දැන් අපි කිව්වේ දහසක් ණයින් ප්‍රතිමණ්ඩිතනේ. න්‍යායන් දහසක් අපි හොයාගන්න ඕන. දහසක් න්‍යායන් ගලපලා එනකොට 18ට වැඩියෙන් එනවා. ඒ කියන්නේ මේ පින්නතුන් ඊට එහාට යන්න පුළුවන් ලේසියෙන්. ඒ නිසානේ කියන්නේ සෝතාපන්න ඵලයටපත් වෙච්ච පුද්ගලයා ඉන්නේ නැහැ මේකේ. එයා භව 7ක් ඇතුළත නිවෙනවා. මොකද එයාට මේක රස වැටුණාට පස්සේ නිතරම එයා මේක මෙනෙහි කර න්‍යායන් හොයනවා. න්‍යායන් හොයල යනකොට තමයි අනන්ත ණය ප ဋ ාණ ප්‍රකරණේ දක්වා ඉන්න පුළුවන්. මොකක් අපි දන්නවා සරියුත් මහ රහතන් වහන්සේ රහතන් වහන්සේලා ප ဋ ාණ ප්‍රකරණේව දන්න අවබෝධ කරගෙන ඉදී. තමන් විනානේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරාට පස්සේ අවබෝධ කරගන්න. අපිට නැත්තම් බෑ මේක. මග පෙන්නලා නිවැරදි මකට සම්මාදිතට වැටුණාට පස්සේ කවුරුත් ඕනේ නැහැ. පැහැදිලිද? කවුරුත් ඕනේ නැහැ. හරි. දැන් එහෙමනම් මේ පින්නතුන් දන්නවා රූපේ කියන එක ගැන. ඊට පස්සේ දැන් මේ පින්නතුන්ට තවත් දෙයක් ගැන අපි කියමු. බාහිරය සහ ආධ්‍යාත්මය. බාහිරය සහ ආධ්‍යාත්මය කියන්නේ අන්ත දෙකක් කිව්වා. අපි මීට කලින් පැහැදිලි කරා. මුල් කොටසෙත් කිව්වා. බාහිරය කියලා කියන්නේ නෑ අපි මුලින් පැහැදිලි කරගමු ආධ්‍යාත්මය. ආධ්‍යාත්මය කියලා කියන්නේ පින්නතුනි හොඳින් තේරුම් ගන්න මේක. මෙතනත් ලොකු බාධාවක් තියෙනවා මේ පින්නතුන්ට දැක්ම ගන්න බාධාවක් තියෙනවා. හරිද? ආධ්‍යාත්මය කියලා පින්නතුනි කියන්නේ
ඔය පින්නතුන්ගේ දකින්න ඔය කය නැත්නම් ශරීරය. යමක් තියනවද? දැන් බලන්න Taman දිහා. තියනවද? ඔව්. කොණ්ඩේ තියනවා, ඔළුවක් තියනවා, මූණක් තියනවා, නාසය, ඇස්, කට සේරම අඟපසක තියනෝනේ. හරිද? ඔන්න ඕක. ඕකට තමයි කියන්නේ ආධ්‍යාත්මය. මම කියලා කියන්නේ ඕකටනේ. ඔව්. සබ්බම් පහයි ගමනියන් වෙලාවේදී අරය දාලා යන්න බෑ කියන්නේ තොන්න ඕකනේ. ඔය තීනව කියලා කියන එකනේ. හරිද? දැන් ඕක නෑ කියලා තේරුම් ගන්න ඕන අපි. නේද? ඒ නිසා අපි දැන් කියන්නේ ආධ්‍යාත්මය. ආධ්‍යාත්මය කියන්නේ මොකටද? කයට. ඔය දැන් තමන්ගේ කය. දැන් බලන්න තමන්ගේ කය. අතට ඇල්ලුවමත් අහුවෙනවා. අර දරුවා අහුවෙන්නේ යම්සේද? දරුවා දකින්නේ යම්සේද? ඒ වගේ මේ කයත් අහුවෙනවා මේ කයත් දකින්න. හරිද? එකඟයිනේ? ඔව්. දැන් ආධ්‍යාත්මය කියන්නේ තමන්ගේ කය. ආධ්‍යාත්මයේ හැරුණාම තමන් වටේ තියෙන 31 තලයේමට බුදුරණාහි නමක් කියනවා පොදුවේ බාහිරේ. බාහිරේ මොකද ඒක? බාහිරේ. එතකොට බුදුරණාහි කියනවා මේ ලෝකේ හැදිලා තියෙන්නේ ආධ්‍යාත්මයයි බාහිරේනුයි කියලා. හරිද? එකඟයිනේ? තමනුයි තමන් අපිට තියෙන සීලම දේවල් වලට පැහැදිලා තියෙන්නේ. එකඟයිනේ? දැන් ලෝකේ තියෙන්නේ ආධ්‍යාත්මයේ තියෙනවා බාහිරේ තියෙනවා. ඔය දෙක එකතුව ලෝකේ. නාම සහ රූප කියලා ඒ ක්‍රමයට කියන්නත් පුළුවන්. ඒව අමතක කළා දාලා මේ ක්‍රමයට කියන්නත් පුළුවන්. දැන් අරව අමතක කරන්න. මේ පිළිතුර ලේසියෙන් අමතක කරන්නේ. නාම රූප අමතක කළා දැන් ටක් ගාලා නෙතෙන්න. අමතක කරන්න කියන සදාහටම නෙවෙයි මේ වෙලාව. ආධ්‍යාත්මය සහ බාහිරය. පැහැදිලිද? හරි. දැන් ආධ්‍යාත්මය සහ බාහිරය ගැන කියනකොට බුදුරණාහි පැහැදිලි කරනවා ආධ්‍යාත්මයත් ඒකාන්තයක් බාහිරයත් ඒකාන්තයක්. අන්ත අතහරින්න කියනවා. දැන් ආධ්‍යාත්මයයි බාහිරයයි කියලා කිව්වේ මේ ලෝකේ හැදිලා තියෙන ওই දෙකෙන්නේ. ওই දෙක එකතුව තමයි ලෝකේ. දැන් කියනවා ආධ්‍යාත්මයත් අතහරින්න බාහිරයත් අතහරින්න ඔබ අන්ත අතහැරලා මැදින් යන්න කියලා. එහෙනම් අන්ත අතහැරිය ගමන් ලෝකේත් අතහැර. පැහැදිලිද? හරි. දැන් පින්නතුනි බාහිරය ගැන පොඩ්ඩක් හිතන්න. බාහිරේ තියෙන මොනවද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. බාහිරේ තියෙන රූප. බාහිරේ තියෙන රූප. රූප කියන්නේ මොනවද? මේ දකින්න රූපද? නෑ. මේ දකින්න දේවල් වලට අපි තවදුරටත් රූප කියන්නේ නෑ. මේ පින්නතුන් මතක තියාගන්න ඔය වචන දෙක පැටලෙන එක. අපේ සිංහල භාෂාවේ වචන සහ පාලි භාෂාවේ වචන දෙක පැටලෙන එකත් අපිට ගැටලුවක්. අපිට ගැටලුවක් අවබෝධ කරගන්න බාධාවක්. ඒ නිසා තමයි අපි මේ ධර්මදේශනා මාලාව තුලම උපාදාය රූපයට කියන්නේ වර්ණය කියන උපාදාය රූපය දකින්නේ මොකක්ද අපි පාට. ඔන්න වචන දෙකක් අපි පාවිච්චි කරනවා. පටලවා ගන්න එපා. දකින්න දේවල් පාට. ඒවා මොනවද? නාම ධර්ම. නාම ධර්ම. වර්ණය කියලා කියන්නේ ඒක රූපය. ඒක දකින්න බෑ. ඒකට හැඩතල නැහැ. පැහැදිලිද? ඊළඟට. හරිද? දැන් බාහිරේ හැදිලා තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බාහිරේ තියෙන රූප. එහෙමනම් ඒ රූප බාහිරේ තියෙන රූප කියලා කියන්නේ මේ දකින්න දේවල්ද? දකින්න දේවල් නෙමෙයි. දකින්න දේවල් නෙමෙයි. එහෙමනම් බාහිරේ තියෙන රූප දකින්න පුළුවන්ද? බෑ. බාහිරේ තියෙන රූප දකින්න බෑ. එහෙනම් මේ දකින්නේ මොනවද? මායාවක් නෙවෙයි. මායාවක්. බාහිරේ තියෙන රූප දකින්න බෑ. හරිද? බාහිරේ තියෙන රූප දකින්න බෑ. එතකොට බාහිරේ තියෙන රූප දකින්න බෑ. බාහිරේ තියෙන රූප දකින්න බැරි වුණාට සිතින් මවා දෙන නාම ධර්මයක් හේවත් මායාවන් තමයි මේ බාහිරේ තියෙන විදිහට අපි දකින්නේ. මොකද අපි දන්නවා බාහිරේ තියෙන රූප වලට හැඩතල නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු රූප වලට හැඩතල නැහැ. හැබැයි අපි මේ දකින චිත්‍රවල දැන් ඔන්න අපේ වචනේ. බාහිරේ අපි දකින්න මේ චිත්‍ර හේවත් සම්මුති දේවල් වලට චිත්‍ර. මේ චිත්‍ර වලට හැඩතල තියෙනවද? හැඩතල තියෙනවද බලන්න. හැඩතල තියෙනවා. හැඩතල තියෙනවා ත්‍රිමාණීයයි. වාහන වලට හැඩතල නැත්නම් ඇතුලේ නැගලා යන්නේ කොහොමද ෂෝක් එකට. හැඩතල තියෙනවා. නේද? හැඩතල තියෙනවා. මේ පුටුවේ හැඩතල නැත්නම් වාරණේ ඉන්නේ කොහොමද? හරි පුදුමයි නේද මේක? මුලාවේ තරම මේ පින්නතුන්ට පැහැදිලි වෙනවා. මේක වටහාගත්ත දවසට එදාට නිසකවම කලකිරෙනවා. කලකිරෙනවා. ආයි කන මොන දේවල් වලට ඇලෙන්නේ නැහැ. කැම ගත්ත ගමන්ම Taman ටග්ගාල තීරුම් ගන්නවා මොකද්ද මේක? ඒක තමන්ම අවබෝධ කරගත යුතුයි. අපිට බෑ අරගෙන දැන් අර සත්‍යකුට වතුර පොවන වගේ ඔළුවෙන් අල්ලලා මෙහෙම කරලා බලෙන් දෙන්න බෑ. ඒක තමන්ගේ උනන්දුවෙන් යන්න ඕනේ. එතකොට දැන් අහගන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා බාහිරේ තියෙන රූප. බාහිරේ තියෙන රූප. රූප වලට හැඩතල තියෙනවද? නැහැ. හැඩතල නැහැ. ඇහැට පේනවද? නැහැ. හැබැයි දැන් අපි දකිනවා බාහිරේ චිත්‍ර තියෙනවා. චිත්‍ර තියෙනව නේද? ගස් වැල් තියෙනවා. යාන වාහන තියෙනවා. සත්තු මිනිස්සු ඉන්නවා.
හරිද? බල්ලෝ මූසෝ ඉන්නවා. නේද? ඈත තියෙනවා බලාකුළු, ඉරහඳ තියෙනවා. ඒ තියෙනෝනේ පේනෝ නේද? ඕකට කියන්නේ චිත්‍ර කියලා. මොනවද චිත්‍ර? ඕක පින්නතුනි නාම ධර්මයක්. ඔය නාම ධර්මයක්. නැත්තම් සිතින් මවා පෙන්නන සිතුවිලි තමයි. ඔය සිතින් මවා පෙන්නන සිතුවිලි. ඔය රූප නෙවෙයි. පැහැදිලිද? ඔය රූප නෙවෙයි. ඔය සිතින් මවා පෙන්නන සිතුවිලි. සිතුවිලි අල්ලන්න පුළුවන්ද? සිතුවිලි අල්ලන්න පුළුවන්ද? සිතුවිලි ඉතින් අල්ලන්න පුළුවන්. සිතුවිලි අල්ලන්න පුළුවන්. සිතුවිලි අල්ලන්න බෑ. සිතුවිලි අල්ලන්න බැරි වුණාට ඔය දකින චිත්‍ර අල්ලන්න පුළුවන් නේද? අල්ලන්න පුළුවන්. ඕන උතන තියෙනව නේද? ස්වභාව ධර්මයේ හරි අපේ හිත හරි අපිට මොනවා හරි හංගන දෙයක් තියෙනව නේද? යට ගහන දෙයක් තියෙනව නේද? ඔන්න ඕක තමයි තේරුම් ගන්න. ඕක තේරුම් ගත්ත කියන්නේ ධර්මාභෝධය ලැබුණ කියන එක. දහම් මැස පහළුණා කියන එක. ඔය හංගන්නේ මොකක්ද මේ? මොකද්ද උච්චර හංගන්නේ? බාහිරේ තියෙන රූප වලට දැන් අපිට හොඳටම පැහැදිලි බුදුරජාණන්සේ කියනවා හැඩතලක් නැහැ. ඒ උඹලට පේන්නේ නැහැ. හැබැයි නාම ධර්ම ටිකක් පේනවා. ඒවට හැඩතලක් තියෙනවා. හැබැයි ඒවා අල්ලන්නත් පුළුවන්. අපි දන්නවා නාම ධර්ම අල්ලන්නත් බෑ. නාම ධර්ම අල්ලන්න බෑ. එහෙමනම් මේ අතට අහු වෙන්නේ මොනවද? ඔය අතට අහු වෙන සිද්ධිය නිසාමයි පින්නතුනි අපි රැවටිලා යන්නේ රස. අතට අහු වෙන නිසාමයි. දකින්න දේ අතට අල්ලන්න පුළුවන් කියන මුලාවේ ඉන්න නිසාම තමයි මේ සංසාරේ පවතින්නේ. ඕක කඩාගත්ත දවසට පුළුවන්කමක් ආවොත් මේ සසර ඉතින් ඉවරයි. හරි. දැන් අපි බලමු. එතකොට බාහිරේ තියෙන රූප බාහිරේ තියෙන රූප වලට හැඩතල නැහැ, ඇහැට පේන්නේ නැහැ. හැබැයි අපි දැන් දකිනවා බාහිරේ චිත්‍ර තියෙන විදිය. ඒ චිත්‍ර අපි දකිනවා. පේන්න තියෙනවා අපිට දකිනවා අපි. ඒකනේ ඒවට හැඩතලක් තියෙනවා. ඒව දැන් අපි කියනවා නාම ධර්ම. සිතින් මවා පෙන්වන මායාවල් නාම ධර්ම. හැබැයි නාම ධර්ම වුණාට අපි දන්නවා සිතුවිලි. නාම ධර්ම කියන්නේ සිතුවිලි. ඒව අල්ලන්න බෑ. සිතුවිලි අල්ලන්න බෑනේ. ඒ වුණාට පින්නතුනි මේ දකින්න චිත්‍ර සිතුවිලි කියලා කිව්වට අල්ලන්න පුළුවන්. පොඩි පරහක් තියෙනවා කියලා තේරෙනවා මේ කියන්නේ. ඒ පරහ තියෙන්නේ ධර්ම ඥානයේ අඩුකම. ඔන්නේ අඩුව සම්පූර්ණ කරගත්තට පස්සේ ওই ටික තියෙනවා. පැහැදිලිද? ඒකයි කරන්න ඕන. හරි. ඊළඟට දැන් ඔය පින්නතුනේ ඔය බාහිරය ගැන කතා කරේ. දැන් ලෝකේ හැදිලා තියෙන්නේ බාහිරයයි ආධ්‍යාත්මයයි කියන දෙකෙන්නේ. ඔන්න ඔතන ලොකු බාධාවක් තියෙනවා. මේ බාධාව නැති කරන්න හදන්න. දැන් බාහිරේ පැහැදිලිනේ. බාහිරේ රූප තියෙනවා පේන්නේ නැහැ. ඒවට හැඩතල තියෙනවලු, ඒව හැඩතල නැතිලු, පේන්නේත් නැතිලු. බාහිරේ තියෙන රූප. හැබැයි අපි චිත්‍ර දකිනවා. ඒව මොනවද? නාම ධර්ම. සිතුවිලි. සිතුවිලි වලට පුංචි පරහක් තියෙනවා. පොඩි ගැටලුවක් තියෙනවා. සිතුවිලි අල්ලන්න බැරි බව අපි දැනගත්තට ওই දකින්න චිත්‍ර අල්ලන්න පුළුවන්. ඔන්න ප්‍රශ්නේ. දැන් බාහිරේ පොඩ්ඩක් අතහැරලා තමන්ගේ කය නැත්තම් ආධ්‍යාත්මයට එන්න. දැන් බලන්න තමන්ගේ කය දිහා. තමන්ගේ කය. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙතනක් තියෙන රූප. මෙතනක් තියෙන රූප. මෙතනක් තියෙන රූපේ නම් මෙතනක් තියෙන සතර මහා ධාතුව. මෙතනක් තියෙන සුද්ධස්තේ. මෙතනක් තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා තමයි මෙතනක් තියෙන්නේ. බාහිරේ වගේම වෙනසක් නැහැ. හරිද? මෙතනක් තියෙන්නේ රූපේ නම් රූපය ඇහැට පේන්නේ නැත්තම් රූපේට හැඩතල නැත්තම් මොනවද මේ ඇහැට පේන්නේ? මොනවද මේ හැඩතල සහිතව ඇහැට පේන්නේ? එහෙමනම් පින්නතුනි මේ දකින්නේ රූපයක් නෙවෙයි චිත්‍රයක්. සිතින්ම වාපෙන්න චිත්‍රයකුයි මේ දකින්නේ. නාම ධර්මයකුයි මේ ඔබ දකින්නේ. සිතුවිල්ලකුයි මේ ඔබ දකින්නේ. මගේ කියලා මෝඩකමට හිතුවට මේක ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි සිතුවිල්ල. නාම ධර්මය. සිතුවිල්ලක් නම් අපි දන්නවා සිතුවිල්ල අල්ලන්න පුළුවන් මොන රටේද? අල්ලන්න බෑ. හැබැයි මේ දකින්න සිතුවිල්ල අල්ලන්න පුළුවන්. ඇල්ලුවාම මේ කොණ්ඩේ අහු වෙනවා. මේ කන අහු වෙනවා. මේ අත අහු වෙනවා. මේ කකුල අහු වෙනවා. අහු වෙන්නේ එන කොහොමද? අන්න බාහිරේ දකින්න චිත්‍ර අහු වෙන නිසා පොඩි සංකාවක් අපේ එනවා. බාහිරේ පේන චිත්‍ර නාම ධර්ම ඒවා සිතුවිලි. හැබැයි ඒවා අතට අල්ලන්න පුළුවන් වගේ. මේ ආධ්‍යාත්මය කියන මේ මම කියන කය රූපේ කියලා කිව්වට මේ දකින්නේ ඔබ නාම ධර්මයක් නැත්නම් සිතිමවා පෙන්නන සිතුවිල්ලක් කියලා කිව්වට මේක එමනම් අල්ලන්න පුළුවන් වෙලා තියෙනව නේද? ඔන්න ඔය නිසා නේද අපිට මේ ප්‍රශ්නේ තියෙන කියලා මේ පින්නතුන්ට පැහැදිලි සාධාරණ ගැටලුවක් ප්‍රශ්නයක් මතුවෙන්න ඕනේ. එහෙම නේද? හරි. දැන් ඕක විසඳ ගන්නයි තියෙන්නේ. හරි. එතකොට දැන් මේකත් හරි. දැන් මේ ප්‍රශ්නේ ඉස්සරහට ප්‍රශ්නාර්ථ ලකුණක් තියලා අපි පොඩ්ඩක් පැත්තකින් කියනවා. දැන් දකින්නේ
දකින්නේ නාම ධර්මයි. බාහිරේ දකින්නෙත් නාම ධර්ම, ආධ්‍යාත්මයේ දකින්නෙත් නාම ධර්ම. නාම ධර්ම කියන්නේ සිතින් බංගව පෙන්වන සිතුවිල්ල. සිතුවිලි තියෙන්නේ පින්වත්නි කොච්චර කාලයක්ද? එක චිත්තක්ෂණයයි. එක චිත්තක්ෂණයයි තියෙන්නේ. ඒ චිත්තක්ෂණය තුලදී ඒක මවල පෙන්නලා සම්පූර්ණයෙන්ම නැති වෙලා නැවත අලුතින් හැදෙනවා. ඒ අලුතින් හැදෙන එක අලුත්ම අලුත් එකක් මේට කලින් දැකපු එකක් නෙවෙයි හැදෙන්නේ. අපිට ඒක අපේ ඇහැට හිතා ගන්න බෑ. අපිට ඇහැට මේ අලුත් වෙන එක අරක නිරුද්ධ වෙලා මේ චිත්‍රය නිරුද්ධ වෙලා අලුත් චිත්‍රයක් මවා පෙන්නන එක අපිට ඇහැට පේන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු සද්ධර්මයේ ගැන විශ්වාසය තියාගෙන සැකේ නැතුව යන්න ඕන ඉස්සරහට. විචිකිච්ඡාව අයින් වෙනවත් එකම තමයි සක්කාය දිට්ඨිය අයින් වෙන්නේ නිසා. එකටම යන්නේ මේ ටික. පැහැදිලිද? බුදුරජාණන්සේගේ ධර්මය ගුරු තැන්හි තබාගෙනයි මේ ගමන යන්න වෙන්නේ. නැත්තම් කිසි කෙනෙකුට සසර දුකින් මිදෙන්නට බෑ. පස්සේ බුදුරජාණන්සේ කෙනෙකුට හැරෙන්නේ. හරිද? දැන් ඒ ටික පැහැදිලිනේ. එහෙමනම් මේ දකින්න දේ ආසාවෙන් කවල පොළ ඇති දෙටි කරන මගේ කියලා කියන මේ කය ඔය ශරීරය ඔය ඔතන තියෙන රූපේ නෙවෙයි පින්නතුන් දකින්නේ. රූපේ දකින්න බෑ. ඔය දකින්නේ සිතින්ම අපෙන්නන නාම ධර්මයක්. ඒ මම අපෙන්නන එක චිත්තක්ෂණයක් තියෙනවා, නිරුද්ධ වෙනවා, නැති වෙලා යනවා. අලුතින් හැදෙනවා. ඒක අලුත් මේකක්. ඒක චිත්තක්ෂණයක් තියෙනවා, නැති වෙලා යනවා, ආයෙ අලුතින් හැදෙනවා. පැහැදිලිද? ඔන්න ඔකට තමයි රැවටිලා ඉන්නේ. මම ඉන්නවා මම වයසට යනවා මම නාකි වෙනවා මගේ කකුල තුවාල වුණා මගේ කොන්ද රිදෙනවා කී ඉන්නේ ඔන්නෝක තමයි ওই සිතුවිල්ල ගැන තමයි අල්ලගෙන ඉන්නේ රූපයක් කියලා හිතාගෙන. පැහැදිලි නේද? හරි. දැන් ඊට පස්සේ අපේ තියෙනවා අපේ කය කියන එකේ ශරීරය කියන එකේ තියෙනෝනේ පින්නතුනි ඉන්ද්‍රියන් 6ක් අපි අරමුණු ගන්න ඉන්ද්‍රියන් 6ක්. මේ සේරම සම්මුති කතා. ඉන්ද්‍රියන් 6ක් තියෙනවා. ඉන්ද්‍රියන් 6 මොනවද? ඇස, කන, නාසය, දිව, කය, මනස. 6. ඉන්ද්‍රියන් 6. අපි කියනවා චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන කියලා. පැහැදිලිද? හරි. මේ ඉන්ද්‍රියන් 6න් අරමුණු ගන්නකොට බාහිරේ තියෙන රූපේනේ. බාහිරේ තියෙන රූපේ. නැත්නම් බාහිරේ තියෙන්නේ සතර මහා ධාතුව. නැත්නම් බාහිරේ තියෙන සුද්ධ අෂ්ටක. බාහිරේ තියෙන සුද්ධ අෂ්ටක වලින් බාහිරේ තියෙන රූපේන් කුමන ඒවාද අරමුණු කරන්න පුළුවන් කියලා මේ පින්සුන් දැනගන්න ඕනේ. හරිද? දැන් බලන්න. ඇහැට අරමුණු කරන්න පුළුවන් වෙන්නේ. දැක ගන්න නෙමෙයි මේ කියන්නේ. අරමුණු කරන්න පුළුවන් වෙන්නේ ඇහැට අරමුණු කරන්න පුළුවන් වෙන්නේ සුද්ධ අෂ්ටක වලින් පඨවි බෑ, ආපෝ බෑ, තේජෝ බෑ, වායෝ බෑ, ගන්ධ රස ඕජා බෑ, වර්ණයේ කියන උපාදාය රූපේ විතරක් ඇහැට අරමුණු කරන්න පුළුවන්. මේක වැඩිද කියනවා අපි නෑ නේද? හරිනේ? මූලික දැනුම තියෙනවනේ. මූලික දැනුම නැත්තම් අතෙන්ට ගිහිල්ලා එන්න ඕනේ. එතකොට අපේ තියෙන මුල්ම ඉන්ද්‍රිය ඇහැ, චක්කු. ඇහැට අරමුණු කරන්න පුළුවන් වෙන්නේ පඨවි බෑ, ආපෝ බෑ, තේජෝ බෑ, වායෝ බෑ. සතර මහා ධාතුන් බෑ. හරිද? ඒ හතර බෑ. වර්ණයේ කියන උපාදාය රූපේ පුළුවන්. ගන්ධ රස ඕජා කියන අර තුනක් බෑ. හත් දෙනෙක් බෑ. වර්ණයේ කියන උපාදාය රූපේ විතරක් අල්ලගන්න පුළුවන්. අරමුණු කරන්න පුළුවන්. එතකොට දකින්නේ වර්ණයේ කියන උපාදාය රූපේ දෙමේ නෑ. ඒ දකින්නේ චිත්‍ර. ඒවයි පාට තියෙන්නේ. පැහැදිලිනේ? ඒ රූප නෙවෙයි දකින්නේ නාම ධර්මයක් දකින්නේ. කියලා දීලා තියෙන්නේ. හරිද? රූප වලට හැඩතල තියෙනවද? නෑ. සිතුවිලි වලට හැඩතල තියෙනවද? නෑ. හැබැයි දකින්නේවට හැඩතල නෑ. අමුතුම දෙයක් මේ තියෙන්නේ. මේ අමුතුම දෙයක් තියෙන්නේ. මෙන්න තමයි ඔන්නතර තමයි තියෙන්නේ මායාව. සසර අරගෙන යන බැම්ම තියෙනවද? හරිද? ඊට පස්සේ ඇහැ ඉවරයි. ඊට පස්සේ කන. සෝත. කන ගත්තට පස්සේ පින්නතුනි කනට අරමුණු කරන්න පුළුවන් වෙන්නේ. පඨවි බෑ, ආපෝ බෑ, තේජෝ බෑ, වායෝ බෑ, වර්ණ බෑ, ගන්ධ බෑ, රස බෑ, ඕජා බෑ. සුද්ධ අෂ්ටක 8ම කනට අරමුණු කරන්න බෑ. එහෙමනම් මොනවද අරමුණු කරන්න පුළුවන්? අරමුණු කරන්න පුළුවන් මේ සුද්ධ අෂ්ටක නැත්තම් රූප පවතිනකොට සමහර අවස්ථාවලදී රූප හැදිලා තියෙන අපි කියලා තියෙනවා රූප කලාප වලින්. රූප කලාප
එකිනෙකට ගැටෙනකොට ශබ්දය කියලා රූපයක් උපාදාය රූපයක් හටගන්නවා. ශබ්දය කියන එක. හරිද? එකෝ රූප කලාප. ඉරි එකිනෙකින් වෙන් වෙනකොට රූප කලාප ශබ්දය කියලා උපාදාය රූපයක් හැදෙනවා. ඒ උපාදාය රූපය අපේ කනට අරමුණු කරන්න පුළුවන්. හැබැයි අපේ කනට ඇහෙන සද්ද ඔය සද්ද නෙවෙයි. ඔය ශබ්දය නෙවෙයි. පැහැදිලිද? අතින්දි වගේම තමයි. ඒ කියපු ශබ්දය රූප කලාප ඉරෙනකොට හෝ රූප කලාප ඝට්ටණය වෙනකොට නිකුත් වෙන ශබ්දය වැටෙන්නේ රූප යටතට. හැඩතල නැහැ. අපේ කිසිම ඉන්ද්‍රියයකට ගෝචර වෙන්නේ නැහැ. හැබැයි අල්ල ගන්න පුළුවන්. අරමුණු කරන්න පුළුවන්. අරමුණු කරාට පස්සේ අපිට ඇහෙනවනේ සද්ද. දැන් මේ පින්නතුන්ට මේ ධර්මයේ දේශනා කරනකොට සද්ද ඇහෙන්නේ. ඔය යාන වාහන වල සද්ද ඇහෙන්නේ. ඒ සද්දය නාම ධර්මයක් සිතින් මවා පෙන්වන දෙයක්. පැහැදිලිද? හරි. ඊළඟට කනත් හරි. ඊළඟට එනවා චක්කු සෝත ගාන. ගාන කියන්නේ පින්නතුනි නාසයට අරමුණු කරන්න පුළුවන් වෙන්නේ පඨවි බෑ, ආපෝ බෑ, තේජෝ බෑ, වායෝ බෑ, වර්ණ බෑ, රස ඕජා බෑ, ගන්ධය කියන උපාදාය රූපය නාසයට අරමුණු කරන්න පුළුවන්. හරිද? නාසයට අරමුණු කරන්න පුළුවන් වුණාට අපි යම්කිසි දෙයක ගඳ සුවඳ විඳිනකොට අපි යම්කිසි දෙයක් විඳිනවනේ ගඳයි සුවඳයි කියලා. ඒ ගඳයි සුවඳයි කියලා විඳින්නේ ওই ගන්ධයේ කියන උපාදාය රූපේ නෙවෙයි. ඒක නාම ධර්මයක් සිතින්ම අපෙන් නොන සිතුවිල්ල. පැහැදිලිද? ගැඹුරු වෙන්නේ නැහැ නේද? කෙලින්ම අපි ගැඹුරු දෙයම දැන් කියනවා. හරි. ඊළඟට දැන් මොකද්ද? චක්කුසෝත ගාන ඉවරයි. දැන් ජීවා දිව. වැඩිපුරම ඇල්ල එකක් තමයි. ඇහැ වගේ ජීවා දිව. දිවට අරමුණු කරන්න පුළුවන් වෙන්නේ පඨවි බෑ, ආපෝ බෑ, තේජෝ බෑ, වායෝ බෑ, වර්ණ බෑ, ගන්ධ බෑ, ඕජා බෑ. රස කියන උපාදාය රූපය දිවට අරමුණු කරන්න පුළුවන්. හැබැයි පින්නතුනි දිවට රස කියන උපාදාය රූපය අරමුණු කරාට හොඳට මතක තියාගන්න මේක. මේකෙන් තමයි ලොකු දෙයක් තියෙන දිවෙනුයි. හරි? දැන් රස කියන උපාදාය රූපය අපේ කිසිම ඉන්ද්‍රියකට දැනගන්නට බෑ. එතකොට රස කියන උපාදාය රූපයට හැඩයක් නැහැ. අපේ කිසිම ඉන්ද්‍රියකට දැනගන්නටත් බෑ. හැබැයි ජීවා නැත්තම් දිව කියන එකට ඒ අරමුණ ගන්න පුළුවන්. අරමුණ ගත්තට පස්සේ අපිට දැනෙනවනේ රසයක් නේද? එක්ක පැණි රසක්, එක්ක තිත්ත රසක්, එක්ක ඇඹුල් රසක්, එක්ක කරකශ රසක්, එක්ක බොහොම සෞම්‍ය රසක්, කුමන රසයක් දැනෙන්නේ? ඒ රසයේ පින්නතුනි ඔය රස කියන උපාදාය රූපේ නෙවෙයි. මොකක්ද එහෙමනම් ඒක නාම ධර්ම. සිතින් මම අපෙන්නන එක. එක චිත්තක්ෂණයක් තිවිලා නැති විලා යන්නේ. පැහැදිලිද? හරි. මම හිතන්නේ මේ වේගය වැඩි නෑ කියලා. වේගය වැඩි නැත්තේ දැන් මේ පිළිතුරු ධර්ම දේශනාවට අහලා තියෙන නිසා. හරි. ඊළඟට. දැන් මේකත් මොකද්ද? ජීවත් ඉවරයි. කියන්නේ චක්කුසෝත ගාන ජීවා. ඇහැ, කන, නාසය, දිව හතරම ගැන කතා කරා. ඊට පස්සේ කය. කය කියලා කියන පින්නත්නේ මෙතෙන්දී කය කියලා කියන්නේ දැන් මේ කය කියන වචන දුන්නට කය කියලා මෙතෙන්දී කියන්නේ විද්‍යාවෙන් ස්නායු කියලා කියන්නේ දැනීමක් වෙන්නේ. අන්නේ ස්නායු තියෙන තැන් වල ස්නායු තියෙනවා අපේ මේ කයේ හැම තැනකම වගේ ස්නායු තියෙනවා යම් විශේෂ ස්ථානවල හැර. දැන් දත්වල නැහැ. කෙස්වල නැහැ. පැහැදිලිද? නියපොතු වල නැහැ. නියපොතු වල තිබුණා නියපොතු කපන්න බෑනේ. නියපොතු වල නැහැ. කොණ්ඩේ තිබු කෙස්වල තිබුණා කෙස් කොණ්ඩේ කපන්න බෑනේ. නේද? එන සැලූන් වෙහෙන්න පහන් වෙනවා. දැන් නිර්වින්දනය කරලා කොණ්ඩේ කපන්න වෙන්නේ. ඔව්. හරි. කොණ්ඩේ කෙස්වල නැහැ. දත්වල නැහැ. නියපොතු වල නැහැ. ඊට අමතරව කයේ සමහර තැන්වල නැහැ. හැබැයි මේ කයේ බාහිරයේ ඇතුලේ වැඩි ප්‍රමාණයක තියෙනවා ඔය පහස දැනගන්න පුළුවන්. සංවේදී ඉන්ද්‍රියන් තියෙනවා විද්‍යාවෙන් කියනවා ස්නායු කියලා. පැහැදිලිනේ? එතකොට කයට බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකක්ද? කයට දැනගන්න පුළුවන්, අරමුණු කරන්න පුළුවන් කයට මොනවද? පඨවි පුළුවන්, ආපෝ බෑ, තේජෝ පුළුවන්.
වායෝ බෑ, වර්ණ ගන්ධ රස ඕජා බෑ. කියන්නේ වර්ණ ගන්ධ රස ඕජා කියන උපාදාය රූප හතරම බෑ. කයට ගන්න. පඨවි නැත්තම් තද ගතිය ගන්න පුළුවන්. තද ගතිය ගන්න පුළුවන්. ආපෝ කියන වැగిන සුළු ගතිය ගන්න බෑ. තේජෝ ඒ කියන්නේ උණුසුම් සිසිල් බව ගන්න පුළුවන්. වායෝ ගන්නත් බෑ. පැහැදිලිද? හොඳයි. එහෙමනම් පුතාගේ අතින් අල්ලනකොට ආවේ මොකක්ද? කයෙන් අරමුණ ගත්තා. පුතාගේ පටවිය, තද ගතිය, හෝ මෘදු ගතිය, නැත්තම් තේජෝ ගතිය. උණ හැදිලාද නැද්ද? පුතාගෙන්ගේ හීතල. ඔන්න ආවා. ඒ ආවට ඒක අරමුණු කරාට පටවිවත් තේජෝවත් නෙවෙයි මේ දැනෙන්නේ. පැහැදිලිද? මේ දැනෙන්නේ තද ගතිය විදියට. මේ දැනෙන්නේ උණුසුම විදියට. පඨවියවත් තේජෝවත් කියන සතර මහා ධාතු වල ස්වરૂපේ නෙවෙයි මේ දැනෙන්නේ. ඒ අරමුණ ගන්නකොට අරමුණ අතහැරිලා සිතින්මවා පෙන්නන නාම ධර්මයකුයි මේ දැනෙන්නේ. ඔන්නෝක තමයි පටලව ගන්නේ දරුවගේ අතින් ඇල්ලුවා කියන. දරුවගේ අත කියලා කියන්නේ පින්නතුනි මොකක්ද? සිතින්මවා පෙන්නන මායාවක් හේවත් නාම ධර්මය. පැහැදිලිද? නාම ධර්මය. එතකොට තද ගතිය අතට අහු වුණා කියලා කියන්නේ අතට අහු වෙන්නේ නැහැ තද ගතිය. අතින් අරමුණ ගත්තට සියල්ල අතහැරිලා නාම ධර්මයක් සිතින් මවල පෙන්නනවා තදද මෘදුද කියලා. ඔන්නය මවල පෙන්නන එක තමයි දුක. දුක්ඛාර සත්‍ය. අතනි බින්දති දුක්ඛේ කිව්වේ ඔන්නය මවාපෑම මායාකාරී මවාපෑම නොතිබෙන්නට අපි මේ හසර නැහැ කියලා. පැහැදිලිද? පැහැදිලි. හරි. ඊළඟදී දැන් ඊළඟදී මනස කියන එක ගත්තට පස්සේ පින්නතනි මන ආයතනය මනසට හොඳට අහගන්න මේක. මනස කියන එකට අපිට මනසට බෑ අරමුණු කරන්න. පඨවි බෑ හොඳින් අහගන්න. පඨවි බෑ, ආපෝ බෑ, තේජෝ බෑ, වායෝ බෑ, වර්ණ බෑ, ගන්ධ බෑ, රස බෑ, ඕජා බෑ. රූපේම අරමුණු කරන්න බෑ. මනසට රූපේම අරමුණු කරන්න බෑ. මනසට රූපේම අරමුණු කරන්න බෑ. මනසින් රූපේ දකින්නත් බෑ. මනසින් රූපේ දකින්න බැරි නම් ඔය දාලෙන්න බෑ කියලා කියපු පුතාද හැබැයිම දාලෙන්න බැරි වුණා. ඔබ මනසින් හරි හිතින් හරි දැන් මවා ගන්නේ ඔය පුතා කියලා මවා ගන්නේ ඇත්තටම සතර මහා ධාතුව දෙතර තියෙන නෑ. යම් වෙලාවක සිතින් මවා පෙන්නපු සිතිවිල්ලක් තමයි නැවත ඔය සිතින් මවා ගන්න. රූප මවා ගන්න බෑ. රූප ගැන හිතා ගන්නත් බෑ. රූප අනුමුණු කරන්න බෑ. පැහැදිලිද? වැඩි අපි හිතනවා මගේ අම්මා අතන ඉන්නවා කියලා. මොකින්ද හිතන්නේ? හිතින්. මන ආයතනෙන් හිතන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මන ආයතනයේට අරමුණු කරන්න බෑ රූපය. සමස්ත රූපේම අරමුණු කරන්න බෑ. පඨවියත් බෑ, ආපෝත් බෑ, තේජෝත් බෑ, වායෝත් බෑ, වර්ණ ගන්ධ රස ඕජා සුද්ධ අෂ්ටකේම අරමුණු කරන්න බැරි නා. ඔය අම්මා කියලා අරමුණු කරන්නේ මීට කලින් දවසක සිතින්ම මවා පෙන්නපු මායාකාරී සිතුවිල්ලක් හෙවත් නාම ධර්මයක් තමයි නැවත මේ බාහිරේ ඉන්න අම්මා කියලා මතක් කරන්නේ. බාහිරේ ඉන්න පුතා කියලා මතක් කරන්නේ බාහිරේ ඉන්න කෙනෙක් නෙවෙයි. නාම ධර්මයක් සිතින්ම මවා පෙන්නන දෙයක් තමයි මේ මතක් කරන්නේ. පුතා කියලා. පැහැදිලි? ඔන්නෝක තමයි තේරුම් ගන්න. ඕක තේරුම් ගත්ත දවසට මේ සසර යන්නේ නෑ. ඇලෙන්නේ නෑ. එයා ඉක්මනටම මිදෙනවා. පැහැදිලිනේ? හරි. දැන් එතකොට හොඳින් පින්නතුන් මතක තියාගන්න රූපේ කියන එක සිතට අපේ. සිතට දැක ගන්නත් බෑ අරමුණු කරන්නත් බෑ. සිතට අරමුණු කරන්න බැරි නම් දැක ගන්නත් බැරි නම් ඇස් දෙක පියාගත්තට පස්සේ තමන්ගේ මේ කය තමන්ට මතක් කරන්න පුළුවන් නේද? තමන්ගේ කොණ්ඩේ, තමන්ගේ ඇස් දෙක, තමන්ගේ කන් දෙක, තමන්ගේ කට මෙතනයි කියලා. ඇස් දෙක පියාගෙන වත් ටිකක් කන්න පුළුවන් නේ කට මෙතනයි කියලා. පැහැදිලි? ඒ වුණාට ඇතරම් මේ මොකක්ද වෙන්නේ? සිතින් කලින් මවා පෙන්නපු තමන්ගේ කියලා ගතපු මේ සිතිවිල්ල උපාදාන කරලා තදින් අරගෙන හිතට මේක නැවත මේ සිතින් මතු කර ගන්න එකක් හෙවත්
වමාරා කෑමක් නේද මේ කරන්නේ? වමාරා කෑමක් නේද මේ කරන්නේ? රූපේ දකින්න පුළුවන්ද? අරමුණු කරන්න පුළුවන්ද? බෑ. පැහැදිලිද? ඊළඟ කරුණට දැන් පින්නොතුනි බලන්න. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන රූපේ කියන එක. රූපේට හැඩතල තියෙනවද? රූපේට හැඩතල නැහැ. හැඩතල නැහැ කියලා කියන්නේ දිගක් පළලක් උසක් ගැඹුරක් තියෙනවද? දිගක් පළලක් උසක් ගැඹුරක් නැහැ. හරිද? දිගක් පළලක් උසක් ගැඹුරක් නැත්තම් දකින්නත් බැරි නම් හිතින් හිතා ගන්නත් බැරි නම් මේ තමන්ගේ අවට තමන් ඉන්නවා කියලා හිතන්නකො නිකමට තමන් අවට තියෙන රූප කියලා බුදුරජාණන් වහන්සේ කිව්වනේ පරමාර්ථ රූප තියෙන්නේ පේන්නේ නැහැ දකින්න බෑ ඒ පරමාර්ථ රූප කොහොමද ඇත්තේ පරමාර්ථ රූප වලට දිගක් පළලක් උසක් ගැඹුරක් නැත්තම් කිසිම හැඩයක් නැත්තම් දැන් ගෙදර ඉන්නවා දූයි පුතයි. ගෙදර ඉන්නවා දූයි පුතයි අම්මා ඉන්නවා කියමුකෝ. ගෙදර අම්මයි දූයි පුතයි මෙහෙම ඉඳිද්දි වාඩි වෙලා ආවේ. අම්මයි දූයි පුතයි පුටු තුනක වාඩි වෙලා ඉඳිද්දි තමයි කියලා ආවේ මේ. සිල් සමාදන්. අපි හිතමු. දූ ඉස්සරහින් වාඩිලා හිටියා. පුතා අනිත් පැත්තෙන් හිටියා අම්මා පිටිපස්සෙන් හිටියා. දැන් මේ දකින්නේ මොනවද පින්නසනේ? අම්මයි පුතයි දුවයි කියලා දැක්කේ නාම ධර්මයක් නේ සිතුවිල්ලක් නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ රූපනේ බාහිරේ තියෙනවා කියලා. හැබැයි ඒ රූප වලට දිගක් පළලක් උසක් ගැඹුරක් නැහැ කියලා කියනවනේ. දිගක් පළලක් උසක් ගැඹුරක් නැහැ. ගැඹුර කියන පැහැදිලිනේ. ගැඹුරක් නැහැ. හැඩතල මොකවත් නැහැ. එහෙමනම් අතන අම්මා නියෝජනය කරමින් ඉන්න රූපේ මේ පිළිතුරු හිතා ගන්න පුළුවන්ද? දූ නියෝජනය කරමින් ඉන්න රූපේ පුතා නියෝජනය කරමින් ඉන්න රූපේ රූප දෙකක් අතර දැන් වාඩි වෙලී දෙන්න පරතර තියාගෙන ওই රූප දෙක අතර පරතරයක් තියෙනවද පරතරයක් තියෙනවා පින්නත් ගැඹුරක් තියෙන්න ඕනේද රූපේට පරතරයක් තියෙනවා නම් ගැඹුරක් තියෙන්න ඕනේ නේද දැන් මේ දැන් ගැඹුරක් තියෙනවනේ මෙතන දැන් රූප වලට ගැඹුරක් දිග පළලක් උසක් මොකවත් නැත්තම් අර රූපෙත් කොහොමද තියෙන්නේ අපිට හිතා ගන්න බැහැ අපිට හිතා ගන්න බැරි නම් හොඳට මතක තියාගන්න මේ බාහිරේ දකින්න චිත්‍ර තියෙනෝනේ බාහිරේ දකින්න චිත්‍ර නාම ධර්මයක් නේ නාම ධර්මයට එහා මේ දකින්න චිත්‍රයට එහා පැත්තෙන් ඔබේ රූපේ තියෙනවා කියලා හිතන්න මොඩ වෙන්නේ බං රූපේ හිතා ගන්න පුළුවන්ද බෑ රූපේ හිතා ගන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා නම් අපි ඊට වඩා පඬිතයිද අපිට තේරුම් ගන්න පුළුවන්ද තේරුම් ගන්න බෑ අපිට ඕක රූපේ තේරුම් ගන්න බෑ එහෙනම් මේ ලෝකේ දැන් අම්මයි පුතයි දුවයි. ගෙදර වාඩි වෙලා ඉඳිද්දිනේ අපි ආවේ. දැන් අපි දන්නවා අම්මයි පුතයි දුවයි කියලා ඒ තුන්දෙනෙක් පෙන්නුවේ දිගක් පළලක් උසක් ගැඹුරක් හැඩතල සහිතව පෙන්නුවේ. ඇත්තටම රූප නෙවෙයි හිතින් මවා පෙන්වන නාම ධර්මයකුයි පෙන්නුවේ. සිතුවිල්ලකුයි පෙන්නුවේ. ඒ සිතුවිල්ලේ රූප තිබුණේ. හොඳින් අහගන්න. ඒ සිතුවිල්ලේ රූප තිබුණේ ඔය අම්මයි පුතයි දුවයි කියන තැන්වල දීච්ච රූප විතරද? නෑනේ. යාළ වාඩිලා හිටපු පුටු එතන දිවිච්ච බිම ටයිල් කළ කිමුකෝ ටයිල් කරපු එක අවර දිවිච්ච සෙටි අරම්මනන් දැක්කා ජනෙල් දැක්කා සිවිලිම දැක්කා ලැම්ප් ෂේඩ් දැක්කා ওই සේරම ඉතකොට මවල පෙන්වන චිත්‍රයක් නේද ඔතන ධාතුව තියෙන්න ඕන නේද ওই චිත්‍රය මවල පෙන්වන්නේ ධාතු අරමුණු කරගෙනනේ චිත්‍රය මවල පෙන්වන්නේ රූපේ අරමුණු කරමින් නේද නාම ධර්මයක් මවල පෙන්වන්න ඕනේ එතකොට රූපේ තියෙන්න ඕනේ ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ මේ රූපේ තියෙනවා කියලා කියන්නේ දැන් ওই රූපේ කොහොමද තියෙනවද ඔය චිත්‍රය ඔය දකින්න නාම ධර්මයේ අයින් කරොත් එහෙම අම්මා දුව පුතා පුටු ටික ඊට පස්සේ බිම ටයිල් කරලා තියෙනවා බිත්තිත් තියෙනවා සෙටි ටිකක් තියෙනවා ජනෙල් දොරවලුත් තියෙනවා ලැම්ප් ෂේඩුත් තියෙනවා ওই චිත්‍රය අයින් කරාට පස්සේ ඒ චිත්‍රයට ඔප්පෙන් එපිටි මොනවද තියෙනවද මොකවත් නැහැ රූපේ තියෙනවා කියලා හිතන්න එපා රූපේ අතහැරලා තියෙනවා තින්නේ ඒකයි අපේ සිතට රූපය අරමුණු කරන්නත් බෑ රූපේ දකින්නත් බෑ කිව්වේ. දැන් පැහැදිලිද? කීයටවත් මේ පින්නතුන් දකින්න දෙයක් මෙනෙහි කරනකොට මේ දකින්නේ සිතින්ම වාපෙන්න උන චිත්‍රයක්. මේ චිත්‍රයට එහා පැත්තේ චිත්‍රයෙන් වැහිලා එහා පැත්තේ ධාතුව තියෙනවා කියලා හිතන්න එපා. ධාතුව නෑ ඒක. ධාතුව තියෙන්නේ නෑ. ධාතුව අතහැරලා තියෙන්නේ. අපි ඉදිරියට පැහැදිලි කරනවා. ධාතුව අතහැරන නිසා තමයි පින්නතුනි නාම ධර්මයක් ලැබිලා තියෙන්නේ. පැහැදිලිද? හිතන්න යන්න එපා. ඕක හිතා ගන්න බෑ අපිට. හිතා ගන්න පුළුවන් නම් කියනෝනේ උඹලා මෙන්න මේ තත්ත්වය දාම උඹලට හිතා ගන්න පුළුවන් කියලා හිතා ගන්න බෑ.
හැබැයි රහත් වුණාට පස්සේ හිතා ගන්න පුළුවන් කියලා කියනවා. අපි දන්නේ නැහැ. රහත් නැහැ නේද? රහත් වුණාට පස්සේ හිතා ගන්න පුළුවන් කියලා හිතා ගන්න පුළුවන් නම් මේ ලෝකේ කොහොම ඇද්ද කියලා හරි ආසයි කොහොමද ඔය ධාතු පිහිටන නැති කියලා හිතා ගන්න නේද? සතර මහා ධාතු කොහොමද තියෙන නැති කියලා. ඒක හිතා ගන්න අපිට අමාරුයි. පැහැදිලිනේ? හරි. එතකොට ඊළඟට දැන් ඒ ටික පැහැදිලිනේ? ඒ කිව්වේ රූපය කියන එක. රූපය කියන එක සිතට සිතින් දැක ගන්නත් බෑ. සිතට අරමුණු කරන්න. පැහැදිලිද? අරමුණු කරන්නත් බෑ. සිතට එහෙනම් අරමුණු කරන්න පුළුවන් මොනවද? සිතට අරමුණු කරන්න පුළුවන් සිතුවිලි විතරයි. මීට කලින් සිතෙන්ම මවල දුන්නු සිතුවිලි විතරයි පින්නතුනි සිතට අරමුණු කරන්න පුළුවන්. හරිද? එතෙන්දි මේ පින්නතු මීට කලින් මවල දුන්නු සිතුවිල්ලක් සිතින් අරමුණු කරනවා කිව්වට පස්සේ මොනතරම් මුලාවකට වැටිලාද ওই සිතුවිල්ල අරමුණු කරන්න කියලා අපි ඉදිරියේදී පැහැදිලි කරනවා. අපි ඉදිරියට පැහැදිලි කරනවා එහෙම ආරමුණු කරන්න. එදා මවල දුන්නු සිතුවිල්ලක් අද ලෝකේ තියෙනවද? වර්තමානයේ ඉපිට නිරුද්ධ වෙන සිතුවිල්ලක් විතරයි නම් තියෙන්නේ. නිරුද්ධ වෙනවා කියන්නේ පින්නතුනි අපි මේ පිටුතුන් දැකලා තියෙනෝනේ වහින වෙලාවක කළු පාට වලාකුළක, වැහි වලාකුළක එකපාරටම අකුණු ඉඩක්. අකුණු ආලෝකයක් මෙහෙම යනවටක් ගන්න. සෙට් අකුණු වගේ යනවා. ඒ අකුණු ආලෝකේ ගිහිල්ලා ගිය ගමන්ම ඒක ඉවර වෙනවනේ. ඒ ආලෝකේ ඉවරුණාට පස්සේ ඒ ආලෝකේ කොතනද තියෙන්නේ? අර බලාකුලේ තියෙනවද? නැහැ. වෙන කොහෙද ගිහිල්ලා තියෙනවද? වෙන කොහෙරිද නැහැ. ලෝකෙම තියෙනවද? ලෝකෙම නැහැ. නිරුද්ධයි කියන්නේ ඔන්න. නිරුද්ධයි කියලා කියන්නේ වෙනස් වෙනවා කියන එකවත් නෙවෙයි. වෙනස් වෙලා නැති වෙලාම යනවා නිරුද්ධයි කියන්නේ. එහෙමනම් මීට එකෙල්ලේම කලින් චිත්තක්ෂණේ හැදිච්ච සිතුවිල්ල දැකපු සිතුවිල්ල දැන් ලෝකේ නැහැ. නිරුද්ධයි. නිරුද්ධ නම් වර්තමානයේ සිත කොහොමද අතීතයේ මවල පෙන්නපු සිතුවිල්ලක් දැන් ඇදලා ගන්න කොහෙන්ද පින්නතුනි? කොහෙද තියෙන්නේ? මේ ලෝකේ තියෙනවද නිරුද්ධ නෑ. ඔන්නෝ අපි දන්න නිසා සසරයයි. එහෙනම් හිතට හිතන්න විදියක් නෑ අපිට මොනවා. හිතට හිතන්න විදියක් නෑ. අයි හිතන්න විදියක් නැත්තේ සිතට රූපය අරමුණු කරන්න බෑ. සිතට අරමුණු කරන්න පුළුවන් වෙන්නේ සිතිවිලිම විතරයි. සිතිවිලි කොහෙන්ද? තමන්ම මවල දුන්නු සිතිවිලි. හැබැයි ඒ සිතිවිලි දැන් තියෙනවද ලෝකේ? වරකට සිතිවිල්ලක් වර්තමානයේ සිතිවිල්ලක් හැදෙනවා. ඒ සිතිවිල්ල නිරුද්ධ වුණාම ඊළඟ සිතිවිල්ල හැදෙනවා. එහෙනම් නිතරම සිතිවිල්ලක් විතරයි ලෝකේ තියෙන්නේ. අතීත සිතිවිලි මොනවත් නැව නිරුද්ධයි. අතීත සිතුවිලි නිරුද්ධයි නම් අතීතේ ඔබ ගත්ත සිතුවිලි නැත්තම් දැන් කොහොමද ඔබ අතීතේ මේ මගේ අම්මා කියලා රූපේ